හොඳයි ආදරණීය දරුදරියනි අපි ගියවර පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන්න යෙදුනේ 7 වන පාඩම් ඒකකයේ 4 වන ඒකකය 4 වන ඒකකයට අදාළ එනම් වාණිජ බැංකුවල තැන්පතු හා ණයාශ්‍රිත විෂය කරුණු හා සම්බන්ධව විභාග කැඩලු 2000 වසරේ සිට 2020 දක්වා අවුරුදු 20ක විභාග අභ්‍යාස කතා කරා ව්‍යුහගත වාස්තික දෙයන්සේම ඊට අමතරව ඒ තැන්පතු සහ ණයාශ්‍රිතව මම විසින් ඉදිරි විභාගවලට අනුමාන කරන අපේක්ෂිත නැත්නම් ආදර්ශ විභාග ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ 7 වන පාඩමට අදාළ 7 වන ඒකකයට අදාළ 5 වන පාඩම් පරිච්ඡේදය. 5 වන පාඩම් පරිච්ඡේදය හා සම්බන්ධ අභ්‍යාස. මතකයි අපි මීට කලින් පරිච්ඡේද දෙක තුනකින්ම මේ 5 වන පාඩම් පරිච්ඡේදය හොඳින් විග්‍රහ කළා. මේ විභාග සහ අනුමාන ගැටලු සාකච්ඡාවට පෙර නැවත මම යමක් මතක් කරනවා. නැවත කලින් මතක් කරා ඔබට මතක ඇති මේ 7 වන ඒකකයේ තුල තියෙන ප්‍රශ්න උල්පත තමයි මේ 5 වන ඒකකය. 7 වන පාඩම් ඒකකයේ තුල තියෙන ප්‍රශ්න උල්පත බඳු පාඩම් පරිච්ඡේදය තමයි 5 වන පාඩම් පරිච්ඡේදය. ඒ කියන්නේ ලංකාවේ මූල්‍යායතන වලින් ව්‍යාපාරික සමාජයටත් පාරිභෝගික සමාජයටත් ගොඩාක්ම කිට්ටුවන්ත සමීපතම බැංකු ආයතනය තමයි වාණිජ බැංකුව. ඒ වාණිජ බැංකුව මගින් සලසන සේවාවන් තමයි මේ එකකේ දිගහැරෙන්නේ. තේරුණාද? ඊළඟට උදාහරණයක් වශයෙන් ගත්තොත් බැංකු පාඩම් ඒකක වලින් සමස්තයක් වශයෙන් ප්‍රශ්න 100ක් අහනවා කියලා හිතන්නකෝ. 100ක් අහන්න එක දන්නවනේ. අපි හිතමු 100ක් අහනවා කියලා. සමස්ත බැංකු ඒකක වලින් ප්‍රශ්න 100ක් අහනව නම් ඒ 100න් 70ක් මහන්නේ මෙන්න මේ පාඩම් ඒකකේ. ඒක තමයි මම කිව්වේ මේක විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න උල්පතක් හා සමානයි. ඒ නිසා අද දවස් අතිශය වැදගත් ඔයගලන්ට වාණිජ බැංකුවල සේවාවන් වාණිජ බැංකුවල කාර්යයන් අපි ගොඩාක් කතා කරා න්‍යායාත්මක පාඩම් ඒකකයේදී. අද කතා කරන්නේ ඒ වාණිජ බැංකු සේවා සම්බන්ධයෙන් මෙතෙක් විභාගවලට යොමු වෙච්ච ප්‍රධාන ගැටලු වාස්තවික ව්‍යුහගත දෙයන්සේම කතා කරනවා. ඊට අමතරව මම විසින් ඉදිරි විභාගවලට අනුමාන කරලා සකස් කරපු ආදර්ශ ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරනවා. ඒ නිසා හොඳින් තේරුම් ගන්න මේ පාඩම් මේකකත් වැදගත්. මොකද ඔබ දන්නවා වාණිජ බැංකුවල සේවාවන් අඩුම ගානේ දෙකක් අහනවා විභාගෙට. අඩුම ගානේ දෙකක් අහනවාමයි විභාගෙට. පැහැදිලිනේ? රයිට්. අපි බලමු පළවෙනි ප්‍රශ්නය 2003 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච දෙවන ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. දෙවන ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. වාණිජ බැංකුවල මූලික කාර්යයන් කෙටියෙන් පැහැදිලි කරන්න. වාණිජ බැංකුවල මූලික කාර්යයන් කෙටියෙන් පැහැදිලි කරන්න. මතකයි නේද? කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වාණිජ බැංකුවල කාර්ය පොයින්ට් එකක් වශයෙන් නම් කරන්න ඕනේ. ඊටාම කෙටියෙන් විස්තර කරන්න ඕනේ. නම් කිරීමට ලකුණු කොටසක් ලැබෙනවා. විස්තර කිරීමට ලකුණු කොටසක් ලැබෙනවා. තේරුණානේ? වාණිජ බැංකුවල මූලික කාර්යයන්. ඒතකොට මේක කවුරුත් ඉලක්ක කරලා නැහැ. පුද්ගලයින්ට වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයන්ට වෙන්න පුළුවන්, පොදුවේ හිතලා ලියන්න පුළුවන්. තේරුණානේ? රයිට්. පළවෙනි එක තමයි තන්පතු බාර ගැනීම. දැන් වාණිජ බැංකුවල මූලිකම කාර්යයන් දෙකත් ඒකනේ. ඒකනේ විෂය නිර්දේශය තුල ගුරුවත් පොත තුලින් වාණිජ බැංකු පාඩම ළමයිට උගන්වද්දී මේ තැන්පතු ආශ්‍රිත සහ ණය ආශ්‍රිත සේවා කියලා වෙනම පරිච්ඡේදයක් හදලා තියෙනවානේ. මතකයි නේද? වෙනම පරිච්ඡේදයක් හදලා තියෙනවා. ඒක තමයි 7 වන ඒකකේ 4 වන පාඩම් පරිච්ඡේදය. තේරුණාද? ඒ නිසා ප්‍රධානම සේවාවන් දෙක අපි අනිවාර්යෙන් ලියන්න ඕනේ. දැන් 2021 දී මේවර විභාගයට ඇහුවොත් අනිවාර්යෙන් අපි ඒක ලියන්න මතක් කරගන්න ඕනේ. අනික පහසුත් මේක. පළවෙනි එක තමයි තන්පතු බාර ගැනීම. මෙන්න මේ වගේ දැන් මේ තන්පතු බාර ගැනීම කොහොම ලකුණු භාගයක් ලැබෙනවා. දැන් මේ එකට ලකුණු 3ක් ලැබෙනවනේ. මොකද මේ අතීතයේ 2008ට පෙර විභාගවල රෝම ඉලක්කම් 6ක් තිබුණ ප්‍රශ්නක මතකයිනේ. ඒ නිසා ලකුණු 3 ගානේ දුන්නේ. ලකුණු 18ක් වෙන්නේ. එතකොට කරුණු 3යි. නමුත් දැන් එහෙම නෙවෙයි. දැන් කරුණු 4ක් අපේක්ෂා කරනවා. මොකද දැන් තියෙන රෝම ඉලක්කම් 5යි. 4 5 20යි. දැන් 4ක්
ලියන්න වෙනවා. තේරෙනවනේ? එදා 3ක් නිසා එහෙනම් කරුණු 3කට ලකුණු 3ක් දුන්නා. ඒ කියන්නේ තුනේ එක කරුණකට ලකුණු 1යි. එහෙමනම් ඔබ තන්පතු බාර ගැනීම කියන මූලික ශීර්ෂයේ මූලික පොයින්ට් එක උත්තරේ ලිව්වම ලකුණු භාගයක් ලැබෙනවා. මෙන්න මේ වගේ ඉතා කෙටියෙන් පැහැදිලි කරාම තවත් ලකුණු භාගයක් ලැබෙනවා. ඒ නිසා ඔබ මෙන්න මේ පොයින්ට් ටික විතරක් ලිව්වොත් වැඩක් නැහැ ලකුණු එකමාරයි. ඔබ 3 නෙවෙයි 13ක් ලිව්වොත් ලකුණු එකමාරයි. ඒ නිසා මෙන්න මේක තමයි ආදර්ශය. මේක තමයි රටාව. මේක තමයි පිළිවෙල. තේරුණාද? පළවෙනි එක තන්පතු බාර ගැනීම, ඉතුරුම් කමා ජංගම හා ස්ථාවර තන්පත් බාර ගැනීම. මූලික තුන ලියුම ඇති. අර ස්පීඩායේ වගේම ෆොරින් කරන්සි account ඒව ලියන්න ඕනේ. ඉතුරුම් ජංගම හා ස්ථාවර තන්පත් බාර ගැනීම නැත්නම් ස්ථාවර තන්පත් ගිණුම් පවත්වාගෙන යමුකොත් ඒත් ඇති. තාම කෙටි. ඔතන පැහැදිලි කිරීම. අනවශ්‍ය විදිහට ලියන්න එපා. ඉතුරු කිරීම ගිණුම් කියන්නේ මොකක්ද? ජංගම ගිණුම් කියන්නේ මොනවද? දැන් සමහර එහෙම ලියනවා. ඕනෑම විටක මුදල් තැන්පත් කිරීමට ආපසු ගැනීමට අවසර ඇති ඉතුරුම් ගිණුම්, ඒ වගේම ගිණුමේ ශේෂය මත පොලිහිමි නොවන චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි ජංගම ගිණුම්, ඉහළ පොලියක් යටතේ නිශ්චිත කාලයකට නිශ්චිත මුදලක් තැන්පත් කරන ස්ථාවර ගිණුම්. චරපරිය අවශ්‍ය නැහැ. මේ හොඳටම ඇති. ජංගම, ඉතුරුම් හා ස්ථාවර තැන්පත් ගිණුම් නැත්තම් පවත්වාගෙන යාම නැත්තම් ගිණුම් බාර ගැනීම කරන ඇති. දෙවැනි එක ණය සැපීම, ණය ආශ්‍රිත සේවා, ණය සැපීම. කෙටිකල්, මැදිකල් හා දිගුකල් ණය සැපීම කරන ඇති. ඕනනම් තව නිකන් දැන් සමහර ළමයිට මෙහෙම තියෙනවානේ මානසික ගැටලුවක්. මම දන්නවනේ ඒ ළමයිගේ මොනවද? උත්තරේ ගොඩක්ම කෙටි කරලා ලිව්වම නිකන් ඔළුවට හරි වදයක් ඒක. ලිව්වම අදි වගේ. ලකුණු ලැබෙයිද? ලකුණු භාගයක් වෙයිද? ලකුණු බිඳුව වෙයිද? එහෙම තියෙනවානේ. ටිකක් විස්තරාත්මකව ලිව්වම ඔන්න ඔළුවට ෆිට. රයිට්. මම පර්ෆෙක්ට් ආන්සර් එකක් ලිව්වා කියලා. එහෙම මානසික ගැටලුවක් තියෙනවා නම් විතරක් ඉතින් මේක තව ටිකක් දික් කරන්න කමක් නැහැ. ව්‍යාපාරිකයින්ට මෙන්ම පුද්ගලයින්ට. නැත්නම් ව්‍යාපාරික මෙන්ම පාරිභෝගිකයින්ට විවිධ අවශ්‍යතා ඔවුන්ගේ විවිධ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට මැදිකල් හා කෙටිකල්, මැදිකල් හා දිගුකල් ණය සැපීම කියලා ලියන්න පුළුවන්. ඉතින් එහෙම ලියන්නම ඕනේ නම්. නමුත් මෙහෙම ලිව්වත් ඇති. මූලික ණය ක්‍රම තුන ඕකනේ. තුන්වෙනි එක තමයි සුරක්ෂිතාගාර සේවා. මතකනේ සේෆ් කස්ටඩි සර්විස් එක, සේෆ් කස්ටඩි සර්විස් එක, සුරක්ෂිතාගාර සේවා නැත්නම් සුරක්ෂිතාගාර පහසුකම්. රන් ආභරණ හා වටිනා ලියවිලි ආරක්ෂිත සේපු තුලින් ආරක්ෂා කිරීම. මතකනේ සෑම වාණිජ්‍ය බැංකුවකම තියෙනවා ආරක්ෂිත සේපු සේවාව. ඒ කියන්නේ තියෙනවා සේෆ්ටි රූම් එකක්. ආරක්ෂිත කාමරයක් තියෙනවා. බොහෝලට එක කොන්ක්‍රීට් වලින් හදලා යකඩ දොරවල් දාලා ඒ වගේම ටයිමින් ලොක් දාලා තමයි එක තියෙන්නේ. ඒ කාමරේ බිත්තිවල ඉතා ආරක්ෂාකාරී ලෙස යකඩ ලාච්චු හදලා තියෙනවා. ඩ්‍රෝයර්ස්. ඒ ලාච්චු තමයි සේප්පුවක් කියන්නේ. අපිට ලාච්චුවක් නැත්නම් සේප්පුවක් කුලියට ගන්න පුළුවන් බැංකු කළමනාකරුවෝ ඉල්ලීමක් කරලා. අපේ ස්වර්ණාභරණ, අපේ ඔප්පුතිරප්පුවරි වටිලා ලියවිලි, ඒ වගේම බැංකු වලින් අපි ලබාගත්ත තන්පතු සහතික මතකද CD certificate of deposits එවැනි දේවල් ආරක්ෂාවට තන්පත් කරලා ලොක් කරන්න පුළුවන් යතුරු දෙකක් තියෙනවා. ලොක් කරන් පස්සේ එකක් වෙනම පුංචි පෙට්ටියක දාලා සීල් කරනවා. මුද්‍රා තබල අස්සන් කරලා දිනේ දාලා අපිට දෙනවා. එකක් බැංකුවේ තියාගන්න වගේම සීල් කරලා. අපිට ඒ දාපු ද්‍රව්‍ය ගන්න අවශ්‍ය වුණාම අපි අපේ කී එක බාර දෙනවා බැංකුවට. බැංකුවේ කී එක තරම් කී දෙකම අපිට පෙන්නනවා. ඒ සීල් කරපුවා ඒ සීල් කඩලා නැහැ. මුද්‍රා තබුව කඩලා නැහැ කියලා පෙන්නලා තමයි මේ සාමාන්‍ය කොවිඩ් වසංගතෙත් එක්ක අපිට යන්න දෙන්නේ නැහැ නේ තුලට. නැත්නම් අපිත් එක්ක ගිහිල්ලා තමයි හරින්නේ. ඒ කියන්නේ විනිවිද භාවය පෙන්වනෝනේ. ඒ කියන්නේ අපි එදා මේකට ඕපන් කරලා ඕගොල්ලන්ගේ ද්‍රව්‍ය දැම්මන් පස්සේ අද වෙනකන් අත තිබ්බේ නැහැ කියලා ඔප්පු කරන්නේ. නමුත් දැන් එහෙම අපිට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අරගෙන ආවිල්ලා අපිට කවුන්ටරෙන් නිකුත් කරනවා. තේරුණානේ? වටිනාම සේවය. ඊළඟට උකස් ණය සේවාව. හදිසි මුදල් අවශ්‍යතා පිරිමසා ගන්න මටද ඔබටද මේ සේවාව මහඟු ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්වර්ණාභරණ ඇතුළු දේපල අපේට තබා ගනිමින් ණය සැපීම. ස්වර්ණාභරණ ඇතුළු දේපල ස්වර්ණාභරණම වෙන්න ඕනේ නැහැ. තේරුණාද? වෙනත් දේපලක් වුණත් කමන්නේ නැහැ. දැන් සමහර බැංකු දැන් ලංකාවට මේක නුහුරුයි. විදේශවල විසම ඉන්දියාවේ බැංකුවල තියෙනවා දැන් අපේ ගෙදර තියෙන සීතකරණය, රූපවාහිනිය, සමහරට අපි පදින මෝටර් සයිකල් එක පවා අපේට බාර ගන්නවා. දැන් ලංකාවේ තාම මේ තත්ත්වයටම පහසුකම් නැති නිසා වෙන්න පුළුවන්. ඉඩකඩ පහසුකම් නිසා වෙන්න පුළුවන්. මොකද ඒවා ආරක්ෂා කරන්නත් එපා ගත්තා වගේ නෙවෙයිනේ. තේරුණාද? අපේ සේෆ්ටි රූම් එකක් තියෙන බොහොම පුංචියනේ. ඒ වගේ දේපලත් ගන්න පුළුවන්.
නැත්නම් ස්වර්ණාභරණ කිව්වොත් ඇති ලංකාවේ හැටියට ස්වර්ණාභරණ ඇතුළු දේපල අපේට තබා ගනිමින් ණය සැපීම. ඊළඟට ණයපත් නිකුත් කිරීම. සුදුසු පාර්ශවයන්ට මුදල් නොගෙවා භාණ්ඩ සේවා ලබා ගැනීමට ණයපත් ප්‍රදානය. හැමෝටම දෙන්නේ නැහැ ඉල්ලන සැනින්. ඒ කියන්නේ එයාගේ විශ්වාසවන්ත භාවය, ආදායම් තත්ත්වය, ආපසු අය කර ගැනීමේ හැකියාව තේරුණාද? ණයපත් මගින් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය වෙනි සාධක සලකලා ණයපත් මුදහරිම කරන සුදුසු පාර්ශවයන්ට. සුදුසු පාර්ශවයට මුදල් පාවිච්චි නොකර භාණ්ඩ සේවා මිලදී ගන්න ඉදිරිපත් කිරීම සඳහා තමයි මේ ණයපත් ප්‍රදානය කිරීම කරන්නේ. ඒතර තවත් සේවා තියෙනවා මතකයිනේ විදේශවල දාමට සහාය වීම, ඒ වගේම බැංකු අපකර සේවාව, හඳුන්වා දීමේ ලිපිනිකුතුව ආදි වශයෙන් තව පොල්මක්කාර සේවා ගොඩක් තියෙනවා. අපි සේවා පහකට මේ පහෙන් ඕනෑම තුනකට කරුණු තුනකට ලකුණු තුනක් දෙනවා. මතක තියාගන්න මේක පැහැදිලි කිරීම තුනකට කියලාම තියෙනවා. හරිනේ? පැහැදිලි කිරීම නැත්නම් ලකුණු නැහැ. පැහැදිලි කිරීම සහිත කරුණු තුනක් වෙන්න ඕනේ. නිකන් කරුණු තුනක් කියලා හරියන්නේ නැහැ. පැහැදිලිනේ? දැන් මේ ප්‍රශ්නේ දරුවනේ හරි සරල ප්‍රශ්නයන්නේ. 2003 විභාග ප්‍රශ්නේ සරල වුණාට මේකේ මම මේ පාඩමට එන්න ඇස්තිනකොට මම මේ අවුරුද්ද වෙනුවෙන් මම හිතන්නේ ආවේ 2004 හෝ 5 2005 දී ආවේ. 2003 ඇගීම් වාර්තාවෙන් සාමාන්‍යයෙන් පහු වෙලා ඉන්නේ. 2005 දී ආවේ. ඒ ඇගීම් වාර්තාවේ තියෙනවා මේ ප්‍රශ්නේ බොහෝ සිසුන් තෝරගත්තද ඇතැම් ශිෂ්‍යෝ මේ ප්‍රශ්නෙට සාර්ථක පිළිතුරු ලියා නොතිබුණි. ලබා ගත්තේ උපරිම ලකුණු 1.5ක් පමණි. භාගය අරන් තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ කරුණු ටික විතරක් ලියලා පැහැදිලි කරලා නැහැ. මම ඒකයි කියන්නේ ප්‍රශ්න ලේසි වුණාට ඒකට අඩු අවධානයක් යොමු කරන්න එපා. අඩු පරතැබීමක් කරන්න එපා. අපි මේ ප්‍රශ්න සාකච්ඡාවේදී විශේෂයෙන් මම අවුරුදු 12ක් එකක් දෙකක් නේ 12ක් පිළිතුරු පත්‍ර සමීක්ෂණ ඉදිරි කෙනෙක් වශයෙන් උසස් පෙළට අදාළව මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ ඔබ අනිවාර්යයෙන් මේවට අඩු පරතැබීම් කරනවා. ගණන් ගන්න නැහැ. තේරෙනවද? ඒ නිසා ඒක නැතුව මේකට මේ ලියන්න ඕන රටාව ලියන්න ඕන තාක්ෂණය මේකයි. කරුණු වෙනම තියෙන්න ඕනේ, පැහැදිලි කිරීම වෙනම පේන්න ඕනේ. එහෙම ලියුවොත් තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2004 වර්ෂයේ විභාග ප්‍රශ්නෙට මුවෙච්ච ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 වශයෙන් ආපු ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු තරඟකාරී ලෙස සිය සේවාවන් විවිධ අංශ යටතේ ව්‍යාප්ත කිරීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය. මෙම නව සේවාවන් නිදසුන් සහිතව පැහැදිලි කරන්න. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු තරඟකාරී ලෙස සිය සේවාවන් විවිධ අංශ යටතේ ව්‍යාප්ත කිරීම ප්‍රවණතාවක් දකින්න පුළුවන්. දැන් ඇත්තටම ලංකාවේ වාණිජ බැංකු අතර තරඟයක් තියෙනවනේ. මම ඕගොල්ලන්ගේ වයසේදී නම් තිබුණේ රාජ්‍ය බැංකු තමයි ප්‍රබල කීපයක් තිබුණේ. පෞද්ගලික බැංකු නම් 3-4ක් තියෙන්නේ ඇති. ලොකු තරඟයක් නැහැ. අද බැංකු 24ක් වාණිජ බැංකු 24ක් නේ. අනිවාර්යයෙන් මේගොල්ලෝ අතර සිය සේවාවන් විවිධ අංශ යටතේ සපයලා නවමු බැංකු අධ්‍යක්ෂකම් දීලා ගනුදෙනු කරවන්න හෙවත් වෙළඳපොළ දිනා ගන්න අධික තරඟයක් තියෙනවා. හරිනේ. ඒ වගේ හැම බැංකුවක්ම විවිධ අංශ යටතේ අලුත් සේවාවන් ව්‍යාප්ත කරන අලුත් සේවාවන් ප්‍රදානය කරන ප්‍රවණතාවක් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මෙම නව සේවාවන් නිදසුන් සහිතව පැහැදිලි කරන්න. එහෙමනම් මේ තරඟකාරී බැංකු ලෝකයේ තුල ක්‍රියාත්මක වන වාණිජ බැංකු විසින් ගනුදෙනු කරුවන්ගේ පහසුව සඳහා ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා හඳුන්වා දෙන නව සේවා. මේකෙත් නිදසුන් සහිතව පැහැදිලි කරන්න. පැහැදිලි කරන්න කියන නිසා ඊටාම පොඩි පැහැදිලි කිරීමක් ඇති. නමුත් මේ අවුරුද්දේ පැහැදිලි කිරීම වෙනුවට උදාහරණින් ලකුණු දුන්නා. දැන් නිදසුන් සහිතව කියලා කියනවනේ. නිදසුන් සහිත හරිනේ. නිදසුනකුත් ඕනේ. මේක එක. ඊට පස්සේ පැහැදිලි කරන්න දෙවෙනි එක. එතකොට මේකෙදි පැහැදිලි කිරීමත් ඕනේ. නමුත් මේකේ නිදසුන ලිව්වනම් ඒ නිදසුන තුලින් පැහැදිලි වූ වාසිය සලකලා තමයි ලකුණු දීලා තියෙන්නේ. ඒ වාසිය ඔබටත් ලැබෙන්න පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. තේරෙනවද? උදාහරණයක් වශයෙන් විවිධ ආකර්ශනීය ඉතුරුම් ගිණුම් හඳුන්වා දීම. විවිධ ආකර්ශනීය ඉතුරුම් ගිණුම්. දැන් වැඩි දිනෙක පවත්වාගෙන යන ඉතිරි කිරීමේ ගිණුම්නේ. ලංකාවේ මොන වාණිජ බැංකුව බැලුවත් වැඩිම ගිණුම් සංඛ්‍යාවක් තියෙන ඉතිරි කිරීමේ ගිණුම්. 2 තමයි ස්ථාවර තැන්පත් ගිණුම්, 3 තමයි ජංගම ගිණුම්. අඩුවීම තියෙන එකනේ. එතකොට මේකට උදාහරණයක් වශයෙන් යස් ඉතුරුම් ගිණුම්. ඔය තාරුණ්‍යයට තියෙන්නේ. ඒක ආකර්ශනීය පුලි අනුපාත සපහසුකම්මට ඒ වගේ අලුත් ගිණුම්. තව තියෙනවා ධන යෝජන ඉතුරුම් ගිණුම් කියලා එකක්. ධන යෝජන ඉතුරුම් ගිණුම්. මහජන බැංකුවේ ධන යෝජන ඉතුරුම් ගිණුම්. තේරුණාද?
මහජන බැංකුව ධන යෝජන ඉතුරු. තව තියෙනවා HNB වල වනිතා වාසනා දන්නේ මන් දන්නේ වනිතා වාසනා ගිණුම්. වගේ විවිධ ආකර්ෂණීය ගිණුම්. එතකොට මේ මෙහෙම දැන් එක උදාහරණකින් හෝ උදාහරණ දෙකකින් ලිව්වත් සම්පූර්ණ ලකුණු එක ලැබුණා. අපි හිතමු මේක ලකුණු එකක් තමයි ලැබෙන්නේ. ඔව් තුන ලකුණු 3යි හරි. එතකොට නමුත් යම් විදියකින් මේකේ සම්පූර්ණ අපේක්ෂාව සම්පූර්ණ පිළිතුර යම් විදියකින් මේකේ සම්පූර්ණ පිළිතුර අපේක්ෂා කළා නම් මේ මදීනේ. එහෙනම් විවිධ ආකර්ෂණීය ඉතුරුම් ගිණුම් හඳුන්වා දීම කියලා ලියලා කෙටි පැහැදිලි කිරීමක් කරන්න. මොකද්ද? සම්ප්‍රදායිකව ක්‍රියාත්මක වන මූලික ගිණුම් වලට අමතරව නව පහසුකම් හා වරප්‍රසාද සහිත ඉතුරුම් ගිණුම් හඳුන්වා දීම. වැනි අදහසක්. මං කියන්නේ මං කිව්ව අදහසම වෙන්න ඕනේ. ඒ අදහසම එක එක විදියට තමන්ගේ වචන හසුරුවල ලියන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන් පවතින ගිණුම් වලට අමතරව වැඩි පහසුකම් සහිත නව ඉතුරුම් ගිණුම් හඳුන්වා දීම. ඒත් හරි. ඒ වගේ පැහැදිලි කිරීමක් ලියන්න වෙයි සමහර විට. මේ අවුරුද්දේ එහෙම අපේක්ෂා කළේ නැහැ. උදාහරණයට ලිව්වා නම් ඒක පැහැදිලි කිරීම සේසලකලා සම්පූර්ණ ලකුණු ලැබුණා. මේ කරුණට ලකුණු භාගයයි පැහැදිලි කිරීම වෙනුවට දෙන උදාහරණ ලකුණු භාගය ලකුණු එකක් ලැබුණා. පැහැදිලිද? දෙවෙනි එක තමයි විවිධ ආකර්ෂණීය ණය ක්‍රම හඳුන්වා දීම. විවිධ ආකර්ෂණීය ණය ක්‍රම හඳුන්වා දීම. තේරුණාද? උදාහරණයක් වශයෙන් දිරිය ණය යෝජනා ක්‍රමය. වාණිජ්‍ය බැංකුව එක්ක මහ බැංකුවත් එක්ක ඒකාබද්ධව හෝ නැත්නම් වෙනත් සංවර්ධන බැංකු සමග ඒකාබද්ධව හෝ නැත්නම් විදේශ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ප්‍රති අනුග්‍රහකත්වය යටතේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මූල්‍ය පහසුකම් සපයනවා. ඒ සපයන මූල්‍ය පහසුකම් පාවිච්චි කළ මේගොල්ලෝ ආකර්ෂණීය පහසුකම් සහිත නව ණය යෝජනා ක්‍රම හඳුන්වලා දෙනවා. දැන් මේ දිරිය ණය ක්‍රමය කියන්නේ ලංකාවේ කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර නංවාලීමේ අරමුණෙන් එවැනි ව්‍යාපාර ආරම්භ කිරීමට අවම කොන්දේසි යටතේ සපයන ලද විශේෂ ණය යෝජනා ක්‍රමයක්. දෙවරක්ම මේක විභාගයට ඇහුවා. ස්ටේට් මෝගේජ් බැංකුව තමයි මේකේ ක්‍රියාත්මක කිරීමේ මූලික කාර්යභාරය ඉෂ්ට කරන්නේ. තේරුණාද? දිරිය ණය ක්‍රමය. තව තියෙනවා සුරතුර ණය ක්‍රමය. සුරතුර ණය ක්‍රමය. තව තියෙනවා සුවන ණය ක්‍රමය. ඉස්මායිල් කියන එක සුවන ණය ක්‍රමය. සුවන. තව තියෙනවා ගැමි පුපුදුව. HNB එකේ ගැමි පුපුදුව. ඒ කියන්නේ ග්‍රාමීය අංශේ ඊටම දුආදායම් ලාභීන්ට ස්වයං රැකියා වශයෙන් කුඩා ව්‍යාපාර ආරම්භ කරන්න දීලා ඒගොල්ලන්ගේ ආදායම් තත්ත්වය යහපත් කරලා ජීවන තත්ත්ව සස් කරලා ගම්මානයේ පුපුදු කිරීම. ගම්මානයේ පිපිදුණු ගම්මානයක් කිරීම. විජිලන්ට් විලේජ් එකක් කරන්න කිරීම අරමුණ ඇතුව හඳුන්වලා දීපු ණය යෝජනා ක්‍රමය. ඉතින් මේවා විශේෂ පහසුකම් තියෙනවා. තේරෙනවද? සුවිශේෂිතා තියෙනවා. ඒ වගේ මේ වගේ එක උදාහරණයක් ලියවන ලකුණු එකම ලැබුණා. ඊළඟට විවිධ ඉලෙක්ට්‍රෝනික මුදල් හඳුන්වා දීම. e-cash උදාහරණයක් වශයෙන් මොනවද? ණයපත් හරපත් ලියවන හොඳටම ඇති. ඊට පස්සේ ටෙලි බැංකු පහසුකම් ටෙලි බැංකින් කියන එක හඳුන්වා දීම. උදාහරණයක් වශයෙන් දුරකථනය මගින් සේවා බිල්පත් ගෙවීම. ඉතින් මේක මේ උදාහරණය ඇති. අපිට ටෙලිෆෝන් එකෙන් පුළුවන් දැන් අපිට බැංකුවට ගිහිල්ලා බැංකු ඇප් එකක් නැත්නම් බැංකු යෙදවුමක් පරිගණක යෙදවුමක් අපේ ෆෝන් එකට ඇතුළත් කරගන්න පුළුවන්. පස්සේ අපි රහස්‍ය අංකයක් සකස් කරගන්නවා පින් අංකය වශයෙන් personal identification number එකක්. ඊට පස්සේ අපිට පුළුවන් දුරකථනය ඔස්සේ බැංකු වෙබ් සයිට් එකට ගිහිල්ලා අපේ පින් අංකය දීලා අපට අවශ්‍ය බැංකු සේවා අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඩෙබිට් කාඩ් එක හෝ ක්‍රෙඩිට් කාඩ් එක සම්බන්ධ කරලා ගෙවීම් කිරීමත් සමගම අපට සේවා ශනිකව ලබා ගන්න පුළුවන්. තේරෙනවද? ඉතින් ඒකෙදි එකක් තමයි දුරකථනය මගින් අපිට පුළුවන් බිල්පත් ගෙවන්න. ටෙලිෆෝන් බිල් එක ගෙවන්න ටෙලිකොම් එකට යන්න ඕනේ නැහැ වෙනද ඔගේ කාලේ නාස්ති කරන්න. ලයිට් බිල් එක ගෙවන්න මොකද විදුලි බල මණ්ඩලයට යන්න ඕනේ නැහැ. අපිට පුළුවන් ෆෝන් එකෙන් ගෙවන්න. ඒක තමයි ටෙලි බැංකු පහසුකම් කියන්නේ. ඒතර මේකත් අර වැරදිලා ඇහුවොත් එහෙම පැහැදිලි කරන්න. පොඩි හැඳින්වීමක් කරන්න කෝකට. එතකොට අපිට 100%ක්ම විශ්වාසයිනේ. මොකද්ද? දුරකථනය මගින්
බැංකු වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වී රහස්‍යංකය භාවිතා කර බැංකු සේවා ලබා ගැනීමයි. නැත්නම් බැංකු සේවා සපයා ගැනීම කියලා. අන්න ඒ අදහස ලියුවනම් හොඳටම ඇති. තේරුණාද? රයිට්. ඊළඟට අන්තර්ජාල බැංකු සේවා නැත්නම් මංගත බැංකු සේවා නැත්නම් ගෘහස්ත බැංකු සේවා. ඒ කියන්නේ එක්ක ඉන්ටර්නෙට් බැංකින් නැත්නම් ඔන්ලයින් බැංකින් නැත්නම් හෝම් බැංකින් ඔක්කොම අදහස එකයි. උදාහරණ වශයෙන් ජාත්‍යන්තර වශයෙන් මුදල් ප්‍රේෂණ කටයුතු වල උදාහරණයක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් කියන්නේ අපේ ගිණුමේ තියෙන සල්ලි මේ දැන් විදේශ රටක කෙනෙක්ගේ ගිණුමකට ටක් ගාලා මාරු කරන්න පුළුවන්. මොකක් කරාද? අන්තර්ජාලය හරහා. එහෙනම් අපි සාමාන්‍ය පරිගණකයක් වෙතින් හෝ ස්මාර්ට් දුරකථනයක් වෙතින් හරි බැංකු වෙබ්සයිට් එකට අන්තර්ජාල පහසුකම යොදාගෙන ප්‍රවේශ වෙනවා. ප්‍රවේශ වෙලා අපේ පින් අංකය ඇතුළත් කරලා අපි අවශ්‍ය බැංකු සේවා ලබා ගන්නවා. ඒව තමයි අන්තර්ජාල බැංකු සේවා නැත්නම් ගෘහස්ත බැංකු සේවා කියන්නේ. එතකොට ඒකට උදාහරණයක් තමයි ජාත්‍යන්තර වශයෙන් මුදල් ප්‍රේෂණ කටයුතු ශනිකව කරන්න පුළුවන්. හරිද? මෙන්න මේ උදාහරණයයි මේ නම් කිරීමට ලකුණු එකක් ලැබෙනවා. ඊළඟට 6 වෙනි එක බහුකාර්ය සේවා තුලින් සුපිරි වෙළෙන්සැල් ලෙස ක්‍රියා කිරීම. බහුකාර්ය සේවා තුලින් සුපිරි වෙළෙන්සැල් ලෙස ක්‍රියා කිරීම. උදාහරණයක් වශයෙන් වෛද්‍ය සේවා, රක්ෂණ සේවා, කොටස් අලෙවිය, රජයේ සුරකුම්පත් විකිණීම එකත් පුළුවන් ලියන්න. රජයේ සුරකුම්පත් අලෙවිය. සුරකුම්පත් අලෙවිය. තව උනා ලියන්න පුළුවන් සීසන් එකේදී අවුරුදු සමයේදී තෑගි භාණ්ඩ අලෙවි ඒ වගේ. දැන් සාමාන්‍යයෙන් අපි සම්ප්‍රදායිකව බැංකුවක දකින්නේ තැන්පතු බාර ගැනීම, ණය දීම, උකස් සේවා වැනි සේවා කීපයක්නේ. ඉන් එහාට ගියපු බැංකු සේවා කීපයක් අද සලසනවා. වෛද්‍ය සේවා. අපිට පුළුවන් ඊ-චැනලින් සර්විස් එක ලබාගෙන බැංකුවක් කරා වෛද්‍යවරයෙක්ට පත්වීමක් ලබා ගන්න. නැත්නම් බුකින් එකක් දාගන්න. තේරෙනවද? රක්ෂණ සේවා ලබා ගන්න පුළුවන්. ඒ වගේම කොටස් අලෙවි කරනවා. අද වාණිජ බැංකු කොටස් වෙළඳ පොලේ කොටස් තරවුකාර සමාගම් වල උප තරවුකාරන් වශයෙන් කොටස් අලෙවි කරනවා. ඒකම රජයේ සුරකුම්පත්, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බෙදුම් කර, රුපියල් සුරකුම්පත් කියන අපිට මිලදී ගන්න පුළුවන්, විකුණන්න පුළුවන්. ඒ වගේම අවුරුදු නත්තල් සමයේදී විශේෂයෙන්ම තෑගි භාණ්ඩ, gift item ඒ බ්‍රාන්ච් එකේම එක කොටසක අලෙවි කරනවා සහන මිලකට. විශ්වාසයෙන් ගන්නතර බැංකුවක්නේ අලෙවි කරන්නේ. බැංකුව හැදලා තියෙන විශ්වාසය මතනේ. බැංකුව ගොඩ නැගුණේ විශ්වාසය කියන කුල්ල මත නිසා බැංකුවක් අලෙවි කරද්දී හොඳ භාණ්ඩ කියලා අවබෝධ කරගන්න හේතු ගන්නවනේ ලේසි. හොඳ භාණ්ඩ කියලා ඉදිරිපත් කරන මිනිස්සුක පිළිගන්නවා. තේරෙනවද? ඒ වගේ අද විවිධ සේවා තුලින් මොකද වෙන්නේ? සුපිරි වෙළෙන්සැල් ලෙස ක්‍රියාත්මක. මොකද සුපර් මාකට් එකක සුපිරි වෙළෙන්සැලක එක වර්ගයකට සීමා වෙලා නැහැ. බහුකාර්ය සේවාන සපයන සුපිරි වෙළෙන්සැල් වල එළවලු අලෙවි කරනවා. මස් මාංශ අලෙවි කරනවා. කිරිපිටි අලෙවි කරනවා. ඒ වගේම කුඩා ළමුන්ට අවශ්‍ය සෙල්ලම් භාණ්ඩ අලෙවි කරනවා. පළතුරු අලෙවි කරනවා. මොන පැන්ද? පිරිත් පැන් නෙවෙයි මත්පැන් අලෙවි කරනවා. ඒ වගේම ඖෂධ අලෙවි කරනවා. ෆාමසි අයිටම් තියෙනවා. ඒ වගේම බේකරි අයිටම්ස් පාන් නිෂ්පාදනය කරලා අලෙවි කරනවා. ඒ ආහාර පාන අලෙවි කරනවා. මොනවද කරන්නේ? සුපර් මාකට්. ඒ වගේ තමයි වාණිජ බැංකුත් එහෙනම් තැන්පතු බාර ගැනීම, ණය ගැනීමට අමතරව විවිධ වූ සේවා සපයන නිසා සුපිරි වෙළෙන්සැල් ලෙස වාණිජ බැංකු පුළුල්ලා තියෙනවා. ඊළඟට ස්වයංක්‍රීය බැංකු සේවා ලබා දීම. ස්වයංක්‍රීය බැංකු සේවා ලබා දීම. උදාහරණයක් වශයෙන් ATM යන්ට ඔස්සේ මුදල් තැන්පත් කිරීම හා අපසු ලබා ගැනීම පහසුකම. ඒවත් අද එන්නෙන්නම ව්‍යාප්තිය වැඩි කරනවා. දැන් මේකත් නිර්වචනයක් කරන ආවොත් එහෙම බැංකු ශාඛාව තුළට ප්‍රවේශ නොවි. බැංකු ශාඛාව ඇතුළට නොගිහිල්ලා තේරෙනවද? බැංකු ඉදිරිපිට ඇති හෝ පහසු ස්ථානයක සවිකර ඇති ඔටෝමේටඩ් ටෙලර් මැෂින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආධාරයෙන් ගනුදෙනු කරුවන්ට බැංකු සේවා සැපයීම කියන අදහස ලිව්වනම් හොඳටම ඇති. දැන් මේ අවුරුද්දේ මේ වගේ උදාහරණකින් සෑහීමකටපත් වුණා. එහෙමනම් නිදසුන් සහිත පැහැදිලි කිරීම කරුණු තුනකට ඕනම තුනකට ලකුණු 3යි. නිදසුන් නොමැති නම් අන්න පැහැදිලිවම තියෙනවා නිදසුන් නොමැති නම් ලකුණු 1.5යි. ඒක හොඳට තේරුම් ගන්න. නිදසුන ඕනෙමයි. මොකද පැහැදිලි කිරීමයි නිදසුනයි දෙක එකට ගත්තේ.
නිදසුන ලිවරන් එක පැහැදිලි කිරීමක් සේ සලකා තමයි ලකුණු දුන්නේ. පැහැදිලිනේ? right. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2004 වර්ෂයේ පැවති විභාග ඍජු ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. ස්වයංක්‍රීය බැංකු සේවා පුළුල් කිරීම තුලින් ගනුදෙනුකරුවන්ට හා බැංකුවට සැලසෙන වාසි වෙන් වශයෙන් දක්වන්න. ස්වයංක්‍රීය බැංකු සේවා පුළුල් කිරීම තුලින් ගනුදෙනුකරුවන්ට හා බැංකුවට සැලසෙන වාසි වෙන් වශයෙන් දක්වන්න. ඒ කියන්නේ මේ ස්වයංක්‍රීය බැංකු සේවා කියන්නේ මොනවද? ATM සර්විස් එක. ඔටෝමේටඩ් ටෙලර් මැෂින් ස්ථාපිත කිරීම හරහා ඒ යන්ත්‍ර තුලින් බැංකු ගනුදෙනුකරුවන්ට පැය 24 පුරාම සපයන දිවා රාත්‍රී බැංකු සේවය day and night banking service එක තමයි ස්වයංක්‍රීය බැංකු සේවා කියන්නේ. ගනුදෙනුකරුවන්ටත් වාසි, බැංකුවලටත් වාසි. මොනවද මුලින් ගමු ගනුදෙනුකරුවන්ට? පැය 24 පුරා බැංකු සේවා ලබා ගන්න පුළුවන්. දැන් අපි වෙනදා බැංකුවක් දැන් මම ඉස්කෝලේ යන කාලේ ඔයගොල්ලෝ වයසින් එකමාරට වහනවා. පස්සේ 3:00 උනේ. ඒතර අපි දැන් 3 සාමාන්‍යයෙන් 3 හෝ 3:00 බැංකු කරලානේ. එහෙනම් අපි 3ට ඉස්සෙල්ලා එන්න එපා. සියලු වැඩ බලනවද දැන් ඉස්කෝලේ එක ටීචර් කෙනෙක් කියන්නකෝ. ගිණුමට සල්ලි දාන්න තියෙනවා. ඒක සල්ලි ටිකක් ගන්න තියෙනවා. හරිද? නැත්නම් රන් භාණ්ඩයක් උකස් ගත්ත එක බේර ගන්න තියෙනවා. ඉතින් ඉස්කෝලේ ඇරිලා එන්න හදනේ පැයයි තියෙන්නේ. ඉස්කෝලේ පැය එකමාරක්. ඉස්කෝලේ එකමාරට පැය එකමාරක්. ඒතර බස් එකේ තව කිලෝමීටර් 20ක් විතර එන්න ඕනේ. අනික ඉස්කෝලේ වරුම් සමහරට අමතර වැඩ කරන්න වෙනවා. ළමයිගේ ප්‍රශ්න විසඳන්න වෙනවා. ඉතින් දුවගෙන ඉන්න එපා මැරතන් එකක් තියන්නේ බැංකුවට ළමයි. දැන් ඉච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. අපිට දවසේ පහසු වෙලාව රාත්‍රී 12ද පාන්දර 2ද 3ද ඒ වෙලාවට ගිහිල්ලා ATM මැෂින් එකකින් කිසිම පොලිමක් නැතුව සර්විස් එක ලබන්න පුළුවන්. එහෙනම් අපිට පැය 24 පුරාම බැංකු සේවා ලබා ගන්න පුළුවන් ලොකු වාසියක්. අපිට පහසු වෙලාවක ඉඳ ලැබෙන වෙලාවක සේවාව ගන්න පුළුවන්. බැංකු ඇරපු වෙලාවේ දුවන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිනේ? ඊළඟට තම කාලය ඉතිරි වේ. ඔව් එතකොට ඕනම ගනුදෙනුකරුවෙකුට බැංකුවට නොගිහිල්ලා තේරුණාද? බැංකුවට නොගිහිල්ලා Tamanට පහසුම ස්ථානයක් නිවසේ ඉඳන් සමීපම ස්ථානයක පොදු ස්ථානයක හරි තියෙනවා නම් ATM මැෂින් එකක් එතනට ගිහලා සර්විස් එක ගන්න පුළුවන්. ඒ නිසා මොකද තමන්ගේ කාලය තුන නැත්නම් බැංකුවේ බ්‍රාන්ච් එකට යනවා කිලෝමීටර් 20ක් යන්න ඕන වාහනයකින් බස් එකකින් රෑ ගියා. තේරුණාද? අප් ඇන්ඩ් ඩවුන් කාලේ හිතන්න. මෙතන එහෙම නෑ. ළඟම තියෙන ATM මැෂින් එක මොකද්ද? එතනට ගිහලා අපේ සේවාව ලබා ගන්න පුළුවන්. කාලය තුර වෙනවා. තුන්වෙනි එක ගිණුමේ ශේෂය හඳුනාගත හැකියි. මේ ස්වයංක්‍රීය බැංකු සේවාව හරහා අපිට ගිණුමේ බැලන්ස් එක බලාගත යුතු අවස්ථා තියෙනවනේ. දැන් මම කාලයකට පස්සේ අපි තුමු අද චෙක් එකක් නිකුත් කරනවා. මට මතකද ගිණුමේ ශේෂය? ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා වරින් වර සල්ලි ගත්තා. වරින් වර සල්ලි දැම්මා. හරියටම බැලන්ස් එක මතක නැහැ. දැන් මම අද දෙන්නේ අපි තුමු රුපියල් 1,50,000ක චෙක් එකක්. මට හරියටම ෂුවර් නැහැ ලක්ෂ එකමාරක් තියෙයිද කියලා. එකමාරක් නැතුනොත් බොහෝ විට චෙක් පත මොනරූ කරනවද? අගරු කරනවා. තේරෙනවද? ඒ නිසා මට අවශ්‍ය වෙන්නේ එම චෙක් පත නිකුත් කළත් ඒකට ගෙවීමට ප්‍රමාණවත් මුදලක් මගේ බැංකු ගිණුමේ තියනවද කියලා හරියටම තහවුරු කරගන්න. තහවුරු කරගෙන චෙක් එක ලියන්න. ඊට වඩා ගොඩක් සල්ලි අඩු නම් චෙක් පත නොලිය ඉන්න හරි අඩුවෙන් ලියන්න හරි සල්ලි තිබේ නම් ඒ ගන්නම ලියන්න. තේරෙනවද? එhmenan ගිණුමේ ශේෂය හඳුනා ගැනීම හරි වැදගත්. චෙක් පත් අගරු නොවන ආකාරයෙන් අන කිරීමට මේක හොඳ පසුබිමක් සලසනවා. හතර තමයි අනවශ්‍ය ලෙස මුදල් ළඟ තබා ගත යුතු නොවේ. එහෙමනම් දැන් ස්වයංක්‍රීය බැංකු සේවා තියෙන නිසා ළඟම දැන් ATM මැෂින් තියෙන නිසා අපිට ලොකු මුදලක් ළඟ තියාගන්න ඕනේ. දැන් වෙනද වෙන්නේ අපි පර්ස් එකේ ලොකු මුදලක් දාලා පර්ස් එක අපි හිතමු ඇඳ ළඟ හරි නැත්තම් ළඟ කණ්ණාඩි මේසේ හරි කබඩ් එකේ හරි තියලා නිදා ගන්නවානේ. රැටනේ අරගොල්ලෝ ඉන්නේ වැඩ පටන් ගන්න ඒගොල්ලෝ රැටනේ කවුද? සොරසතුරු ඇවිල්ලා ඒ සල්ලි ගන්න නැති ඉල්ලුම දෙන්න වෙනවනේ ඉල්ලනවනේ. මංකොල්ල කන්නේ නැහැ ඒගොල්ලෝ. තේරෙනවද? මංකොල්ල කන්නේ නැහැ. ඉල්ලන එකයි කරන්නේ. ඉල්ලුම දෙන්න ඕනේ. මංකොල්ල කරන දෙයක් නැහැ නේ. ඇයි? ඒගොල්ලෝ ඒ තරම් පවර්ෆුල් අය. තේරෙනවද? අපි බයයි ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ ආයුධ තියෙනවා. දලිපියේ තියෙනවා. මොකද හිතන්නේ? දෙන්න වෙනවා. තේරෙනවද? ඒ නිසා ඉතිරිදී ආරක්ෂාවන තියෙන්න පුළුවන්. තේරෙනවද? නමුත් අපිට මොකද්ද ATM යන්ත්‍ර තියෙන නිසා අපිට විශාල මුදලක් පර්ස් වල අල්මාරිවල දාගෙන ඉන්න ඕනේ. හොරුවාම් පස්ස කියලා මෙච්චරයි තියෙන්නේ. මෙන්න රුපියල් 100යි තියෙන්නේ. කැමති නම් මේක අරන් යන්න පුළුවන් නම් අපිට ගාණක් දෙන්න ඕගොල්ලෝ එන ගම. එහෙම නෙවෙයි කියන්නේ වෙන්නේ. තේරෙනවද? ඇයි හේතුව අපි සල්ලි ළඟ තියාගන්නේ. අපට අවශ්‍ය වෙලාව මොකද්ද? ගිහිල්ලා ටක් ගාලා සල්ලි ටිකක් අරන් එනවා. දැන් බලන්න විශේෂම රාත්‍රී කාලේ
ඔය ATM machine එකට ගියාම මම ඉතින් කරන්නේ ඕපදූප හොයන එකනේ මම කරන්නේ. මොකද මට ඕපදූපනේ අවශ්‍ය වෙන්නේ. මට උගන්වන්න අවශ්‍ය ඕපදූප. සබ්ජෙක්ට් වයිස් ඕපදූප. තේරුණාද? මම බලනවා හැම කමර්ෂියල් බැංක් ගියත්, බැංක් ඔෆ් සිලෝන් ගියත්, සම්පත් ගියත් හැම තැනම නිතරම මිනිස්සු 10 12ක් ඉන්නවා පොලිමේ. මොකද මේ සල්ලි ගන්න. ඉතින් ඒකෙන් තේරෙන්නේ සල්ලි නැතුවම නොවේයි මිනිස්සු මුදල් ළඟ තබා ගන්න කැමති නැහැ අනාරක්ෂිත නිසා. සොරකම් වැඩි නිසා. හරිද? ඒ වුණාට තමයි අවශ්‍ය වෙලාවට ගිහලා ටක් ගාලා සල්ලි ගත්තා වියදම් කරා. නේ? ඒ වගේ නිසා ලොකු විශාල මුදලක් ළඟ තබා ගැනීම අවදානමක් නැහැ. ඊළඟට ලියකියවිලි භාවිතයෙන් තොරව සේවා ලබා ගන්න පුළුවන්. දැන් අපි බැංකුව ඇතුළට ගියාම විවිධ ලේඛන පුරවන්න එපා. විවිධ අයදුම්පත් හරතුණ්ඩුකයි බැරතුණ්ඩුකයි ඒක මහා පදයක්. දැන් සමහර අය දැන් මම බැංකුවට ගියාම තව මටත් වඩා වැඩි හිටිය අය. එනනම් අවුරුදු 30ක් විතර අය. තේරුණාද? මටත් වඩා වැඩි හිටිය අය. ඒ වගේ මට මගින් ආයෝජනය කරනවා පුතා නැත්තම් අංකල් නේ. අංකල් කියන්නේ මම තාම අංකල් නෙවෙයි පුතා. පුතා මෙන්න මේ චෙක් පත මට ගිණුමට දාන්න මේක කොහොමද චෙක් ඩිපොසිට් ස්ලිප් එක පුරවන්නේ? මට මේක පුරවලා දෙන්න බැරිද? ඉතින් මම පුරවලා දෙනවා. ඒකම මහා මෙරක් වගේ වැඩ ඒගොල්ලන්ට. නමුත් එවැනි අයට පවා ATM මැෂින් එකට ගිහිල්ලා සල්ලි ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම කාඩ් එක ඉන්සර්ට් කරා, පින් අංක ගැහුවා, අවශ්‍ය සේවාව කිව්වා, සේවාව ලබා ගත්තා ආවා. තේරුණාද? ඒ නිසා ලියකියවිලි භාවිතයෙන් තොරවම සේවා ලබා ගන්න පුළුවන් වීම ගනුදෙනු කරන වශයෙන් අපිට වාසි කියලා දෙනවා. මෙන්න මේ වගේ වාසි තුනකට ලකුණු භාගය බැගින් ලකුණු එකමාරක් දීලා තියෙනවා. වාසි තුනකට. පැහැදිලිනේ? ඊට පස්සේ බලමු බැංකු වෙත. මේ ATM යන්ට නිසා බැංකු වලට වාසියිනේ. පළවෙනි එක තමයි බැංකු තුල මොන බදයේද? තද බදය අඩු වෙනවා. අඩු වෙනවනේ. දැන් බලන්න රාත්‍රී කාලේ අයින් කරන දිවා කාලේ දිවා කාලේදී ඔබ දකිනවා සෑම වාණිජ බැංකු ඔබට හුරු වාණිජ බැංකුවක් මතක ඔබේ නිවස අසල තියෙන නිසා හෝ ඔබ නිතර බැංකුවට අමරතාතලට යන ගනුදෙනු කරන්න යන නිසා හෝ ඔබට සමීප බැංකු තියෙනවනේ. ඒ සෑම බැංකුවකම ATM යන්ත්‍රයක් තියෙනවනේ. හෝ යන්ත්‍ර දෙකක් හෝ කීපයක් තියෙනවා නම් ඒ ATM යන්ත්‍ර ළඟත් පොලි බැංක් නැද්ද? තියෙනවා. ඔය පොලිමින් ඇතුළට ගත්ත නම් වෙනද ඔය මොකද බැංකු ඉඩමදි. එකම හිස් ගොඩක් යනන්නේ. ඒ නිසා බැංකුවල තදබදේ මේකෙන් අඩු කරගන්න පුළුවන්. මොකද බැංකු තදබදේ වැඩි වෙනකොට ගනුදෙනු කරන අපි කැමති නැහැ ඒ බැංකුවට යන්න. ඇයි? හරි වදයක්නේ අනාරක්ෂිතයිනේ. නිතරම මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. අපි දුම් ගැට කපන්නෙක්. ගැට කපන්නේ කියන්නේ මොකද්ද? ගැට කපන කියන්නේ මේ ගැට කපනවා කියන එක නෙවෙයි. එයා මුදල් වංච කරන්නේ. සෙට් වුණොත් එයා අපේ මුදල් වංච කරන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම කරනවා. අනිවාර්යයෙන්ම කරනවා. තේරෙනවද? ඒ නිසා අනික බැංකු තදබදේ තිබුණොත් අපිට කොරෝනා වෛරසය ආසාදනෙන්න බැරිද? පුළුවන්. මේ විවිධ ප්‍රශ්න නිසා අපි කැමති බැංකුව ඇතුලේ තදබදේ නැති කරගන්න. එහෙනම් ATM යන්ත්‍ර සේවාව තුළින් බැංකුවෙන් ලබා දෙන සේවා යන්ත්‍ර හැර ලබා දීම තුළ අන්න එහෙනම් බැංකු තුළ තදබදේ අඩු වෙනවා. බැංකු තුළ සුරක්ෂිතතාවය ආරක්ෂා වෙනවා. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි පිරිවැයවම වෙනවා. දැන් මේකෙදි සේවකව පැහැදිලිවම අඩු කරගන්න පුළුවන්. මොකද සමහරට ඉතිරි කිරීමේ සහ ජංගම ගිණුමකට සපයන සේවා 50ක නම් 50න් 30ක්ම කරන මැෂින් එකෙන් ඉන්නේ. එහෙනම් දැන් මෙතන වැඩ අඩු. තේරෙනවද? ඒ නිසා පිරිවැයත් අඩු වෙනවා. ඒ කියන්නේ සේවක වැටුප්, OT, දීමන සියල්ල අඩු වෙනවා. අනික සේවාවල නිර්වද්‍යතාව ඉහළ යනවා. දැන් ඇත්තටම බැංකු සේවකයින්ට පව වැරදි වෙනවා. තේරුණාද? වැරදිනුත් ඒ සේවයේ තියෙන ගුණාත්මක බව පළුදු වෙනවා. නමුත් ATM යන්ත්‍රය හරහා අපි සේවා ලැබනකොට ඒක අනිවාර්යෙන් පරිගණක මෘදුකාංගයක් කාවද්දලන තියෙන්නේ. තේරුණාද? අන්නේ සොෆ්ට්වෙයාර් එක නිසා සල්ලි තැන්පත් කළ වෙලා දින ස්ථානය තේරුණා මහරගම බ්‍රාන්ච් එක. ඒ වගේ දින ස්ථානය, ඒ වගේම වේලාව සියල්ලම අනිවාර්යෙන් මේකේ සරහන් වෙනවනේ. තේරුණාද? ඒ සරහන් වෙන නිසා අනිවාර්යෙන්ම ඒකේ කිසිදු වරදක් තියෙන්නේ. මොකද ඔටෝමේටඩ් ටෙලිවිෂන් කියන්නේ එක්තරා වර්ගයක පරිගණකයක්. ප්‍රෝග්‍රෑම් එක දීලා තියෙනවා වරද්ද. ඒ නිසා සේවාවල නැත්නම් ගනුදෙනු වල නිර්වද්‍යතාවය තහවුරු කරගන්න පුළුවන්. ඊළඟට අඩු කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීමේ වාසිය. මොකද නවීන තාක්ෂණය හමුසු යන්ත්‍රෝපකරණ වලින් තමයි බැංකු සේවා හසුරුවන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මොකද වෙන්න පුළුවන්? අඩු කාර්ය මණ්ඩලය. මොකද කාර්ය මණ්ඩල සේවකෝ වැඩි වෙන තමයි අමතර පිරිය වැඩි වෙන්නේ. එහෙනම් ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ගනුදෙනු කරුවන් වැඩි වී ලාභ ඉහළ යනවා. දැන් ඇත්තට මේ වගේ හොඳ කාර්යක්ෂම සේවාවක් ATM මැෂින් එකෙන් හරහා දෙනකොට අපිට තේරෙනවා මේ බැංකුව අපිට පුදුම සේවයක් කරන්නේ. අපි එහෙනම් ඒ කියන්නේ අපිට එහෙනම් බැංකු කවු මැෂින් එකෙන් නැත්නම් ATM යන්ත්‍රයෙන් ලබා ගන්න බැරි සේවාව පවා අපිට පුළුවන්කම ලැබෙනවා බැංකුවෙන් ලබා ගන්න.
තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම කාර්ය මණ්ඩලය අඩු කරගෙන අඩු පිරිවැයක් කරද්දී අපිට වැඩි බැංකු සේවා සපයන්න බැංකුවලට හැකියාව ලැබෙනවා. අනිත් එක තමයි ගනුදෙනුකරුවන් වැඩි විලා බෙහෙලිය. අපි ඇත්තටම මේ වගේ හොඳ සේවාවක් සපයනකොට අපිට මේ දවස්වල කොවිඩ් වසංගත නිසා අපිට බැංකුව තුල අපිට යන්න බෑ. එහෙනම් එළියේ තියෙන ATM මැෂින් එකේ ගිහිල්ලා අපිට ක්ෂණිකව සේවාව ලබා ගන්න පුළුවන් නම් අපි බොහොම තෘප්තිමත් වෙනවා. අපි කැමතියි. අපි නැවත නැවතත් යන්නේ මේ බැංකුවටයි. අපි දන්නයටත් නොකේ කියන නැත්නම් ඩිරෙක්ට් කියන ওই බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න කියලා. තේරුණාද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ බැංකුවේ කස්ටමර් මාජින් එක මොකද වර්ධනය වෙනවා, ලාභත් වැඩි වෙනවා. ඔන්න ඔය වගේ බැංකුව වලටත් වාසිය අපිටත් වාසිය. එහෙනම් බැංකු පැත්තටත් කරුණු 3යි. ලකුණු භාගය බැගින් එකමාර ලැබෙනවා. අපේ පැත්තටත් කරුණු 3යි. ලකුණු භාගය බැගින් ලකුණු එකමාරක් ලැබෙනවා. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2006 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නය. දෙවැනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 වශයෙන් අහපු ප්‍රශ්නය. මුදල් ලබා ගැනීමට අමතරව ස්වයංක්‍රීය ටෙලරන්ට් කාඩ් පතක් නැත්නම් ATM කාඩ් එකක් නැත්නම් අදරන් ඩෙබිට් කාඩ් එකයි භාවිත කිරීමෙන් ලබාගත හැකි සේවාවන් කවරේද? හරිනේ. මුදල් දැන් ATM මැෂින් එකේ මුදල් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව එක්ක ඩෙබිට් කාඩ් පත නැත්නම් ATM කාඩ් පත භාවිතා කරලා ලබා ගන්න පුළුවන් සේවාවන් අහනොත් 3ක්. ඒ තුනට කරුණු 3ට ලකුණු එක ගානේ 3ක් ලැබෙනවා. එකක් මොකද්ද? ගිණුමේ ශේෂය විමසීම. අපිට ගිණුමේ බැලන්ස් එක බලන්න ඕන අවස්ථාව මම කලිනුත් කිව්වනේ. චෙක් එකක් ලියන් තියෙන රුපියල් ලක්ෂ 5ක සල්ලි තිබුණත් වගේ මතකයි නැහැ වගේත් මතකයි. එතකොට තිබුණ නැත්තම් මොකද වෙන්නේ? බොහෝ වෙලාවට චෙක් එක අගරු කරනවානේ. ඉතින් මේ ප්‍රශ්න අඩු කරගන්න එහෙනම් ගිණුමේ ශේෂය අපි හොයාගන්න. ගිණුමේ ශේෂය හොයාගන්න වෙනද බැංකුවට යන්න එපේ. දැන් බැංකුව අපි තුමු රාත්‍රී බැංකුව වහලානේ. තේරෙනවා කස්ටමර් සර්විස් නැහැනේ. එහෙමනම් මොකද වෙන්නේ? අපිට දැන් අද චෙක් එක දෙන්නත් ඕනේ. ගිණුමේ සල්ලි මදි වුණොත් පටිරෝල් චෙක් එක අගරු වෙනවා. ඒතර අපි වංචාවක් කළා කියලා වෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්න පුළුවන්? ගිණුමේ ශේෂය බලා ගන්න පුළුවන්. ඇයි? කෙලින්ම ගියා මැෂින් එක ළඟට තමන්ගේ ඩෙබිට් කාඩ් එක නැත්නම් ATM කාඩ් එක දැම්මා. ඒක සිංහලෙන් ඉංග්‍රීසියෙන් වැටෙනවා. අවශ්‍ය සේවාවට පස්සේ එහෙනම් ඒ සේවාව බටනේ ප්‍රෙස් කරා සේවාව ලබා ගත්තා. මොකද්ද? ශේෂය විමසීම. ගිණුමේ ශේෂය විමසීම අපිට ඒ වගේ කරන්න පුළුවන්. අනික ගිණුමේ මුදල් හුවමාරු කිරීම. ජංගම වේවා ඉතිරි කිරීමේ වේවා ගිණුමේ තියෙන බැරශේෂය හර කරලා තවත් ගිණුමකට මාරු කරන්න පුළුවන්. තේරුණාද? ඒතර අපිට ඒකට බැංකුව ඇතුළට යන්න ඕනේ නැහැ. භෞතිකව බැංකු සේවයක් වෙන්න ඕනේ. මේක අපිට ඔන්ලයින් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ගිණුම තුළ මුදල් තැන්පත් කිරීම. ගිණුමට මුදල් තැන්පත් කරන්න පුළුවන්. ගිණුමට මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒ නිසා අපි බැංකු කවුන්ටරේ ළඟට ගිහිල්ලා පොලිමේ උන්න ටක් ගාලා පහසු වෙලාව රෑ 12ට පාන්දර එකද එතකොට හොරුත් නැහැ. ටක් ගාලා ගිහිල්ලා දැම්මා. ඊළඟට විවිධ ගෙවීම් ඉටු කිරීම. අනිවාර්යයෙන්ම ATM මැෂින් එක කරා අපිට ගෙවීම් කරන්න පුළුවන් නේ. ලයිට් බිල, වෝටර් බිල් එක නේ. ඒ වගේ ඒකත් වාසියක් වෙනවා. අනිත් එක තමයි අංකය වෙනස් කර ගැනීම. මොන අංකයද? පින් අංකය. පින් අංක. පින් කියන්නේ මොකද්ද? මොකද්ද? personal identification number එක. තේරෙනවද? personal identification නම්බර එක. පින් අංකය කියන්නේ ඒ පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය. නැත්නම් පෞද්ගලික හඳුනා ගැනීමේ රහස් අංකය අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි හිතමු මගේ තියෙන ඩෙබිට් කාඩ් එක ඕගොල්ලන් අතරපත් වෙනවා. ඕගොල්ලෝ අපි තුමු මේක වංචාවක් නෙවෙයි කියලා පෙන්වන්න දවසක් තියාගෙන මට ගෙනත් දෙනවා. නමුත් ඔය දවස මදිද ඒගොල්ලන්ට මොනවා හරි ටෙක්නිකල් ප්‍රාතිහාර්යයක් කරලා මගේ ගිණුම සල්ලි දෙන්න පුළුවන්. එහෙම දපු අවස්ථාවක් තියෙනවා ලංකාව උදාහරණ වශයෙන්. තේරෙනවද? ඒ නිසා එනම් අපි පින් අංක වෙනස් කරගන්නවා. මොකද දැන් බයි chance මගේ කාඩ් එක යාළඟ තිබුණානේ. එයාට හම්බුණානේ. එයාට නැවත නැවත ඔය වැඩේ කරන්න පුළුවන්. දැන් අර මෑතකදී අපි දැක්ක පත්තරවල මාධ්‍ය හරහා එක්තරා රටක අගමැතිවරයා ළඟ ඉන්න සමීපතම ලේකම්වරේ නිලධාරී නේ. එයාගේ සල්ලි වංචා කරනවා. තවත් රටක අපි දැක්ක මේ යුරෝපීය රටක ජනාධිපතිවරයාගේ ළඟ ඉන්න පෞද්ගලික ලේකම්වරිය එයාගේ ගිණුමේ සල්ලි අදිනවා. තේරුණාද? ඒ වගේ දේවල් කරන්න බෑ පින් නම්බර එක දන්නේ නැත්තම්. ඒ නිසා අපිට පුළුවන් පින් නම්බර එක විවෘත වුණා කියලා හැඟෙනවා නම් අපිට පුළුවන් පින් නම්බර එකට අලුත් නම්බරයක් ගන්න බැංකුවට යන්න ඕනේ නැහැ, දුවන්න ඕනේ නැහැ. මැෂින් එක ළඟට ගිහලා ගන්න පුළුවන්. ඔන්න වගේ
කරුණු 3කට ලකුණු 1 ගානේ ලකුණු 3ක් ලැබුණා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 2007 පැරණි විභාග ප්‍රශ්න පත්‍රයේ නව විභාග ප්‍රශ්න පත්‍රයේ දෙකටම වෙච්ච ප්‍රශ්නයක්. 2007 පැරණි නව දෙකටම ආවා. තුන්වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 5 වශයෙන්. කේන්ද්‍රගත බැංකු ජාලයක් කියන්නේ කුමක්ද? මතකද? කේන්ද්‍රගත බැංකු ජාලයක්. එමගින් බැංකු කරුට හා ගනුදෙනු කරුට ලැබෙන වාසි වෙන වෙනම සඳහන් කරන්න. මේ ප්‍රශ්නේ තුල ප්‍රශ්න කියන ප්‍රශ්න 3ක් තියෙනවා. ප්‍රශ්න 3ක් නම් තරු ලකුණු 3ක කරුණු තුන වෙන් කරන්න. එකක් මොකද්ද? කේන්ද්‍රගත බැංකු ජාලයක් කරන කුමක්ද? centralized banking net. centralized banking net. නැත්නම් යුනි බැංකු කියන්නේ තෝකමද? අපි යුනි බැංකින් සර්විස් කියලා කතා කරේත් ඕකම තමයි. තේරුණාද? එතකොට ඒක තමයි පළවෙනි එක. ඒක තමයි මේ තියෙන්නේ. එහෙනම් ඒ උත්තරේ මේ වගේ තරු ලකුණක highlight කරලා ලියන්න. ඊට පස්සේ එමගින් බැංකු කරුට මෙන්න බැංකු කරුට වාසි. නෑ මෙන්න ගනුදෙනු කරුට. ගනුදෙනු කරුට වාසි. තරු ලකුණක් දාන්න එකට. මෙන්න බැංකුවට ලැබෙන වාසි. වගේ මේ උත්තර අපි එක ගොඩේ ලියන්නේ නැතුව highlight කරලා පෙන්නන්න. පරීක්ෂකවට. තේරුණාද? මොකද පරීක්ෂකවරයාට අඩුම පරිශ්‍රමයකින් ඔබේ උත්තර කියව ගන්න පුළුවන් නම් මේ ළමයා හරි පිළිවෙලයි. හරි නීට් එකට වැඩ කරලා තියෙනවා කියලා හැඟීම දුන්නොත් එහෙම ඒ හැඟීමෙන් ලැබෙන ලකුණු වල වටිනාකම කියන්න බෑ. මොකද ලකුණු සමහර විට ලකුණු එකහමාරක් දෙන්න බෑ. ලකුණු එකයි දෙන්න පුළුවන්. නමුත් සමහර විට භාගෙත් දෙන්න පුළුවන් බැරි මට්ටමේ ඉන්නවනම් මොකද වෙන්නේ? අර වැඩ කරන ළමේ නීට් එකට වැඩ කරපු ළමෙක් කියන මානසිකත්වයට හිටියනම් අනිවාර්යයෙන්ම ලකුණු එකහමාරම දෙනවා. ඒ නිසා ඔබ හරි පරිස්සමෙන් මේක පැහැදිලිව නිර්වුල්ව පරීක්ෂණය කරන්න පුළුවන් වන ආකාරයි. පිළිතුරුපත් සමීක්ෂණය කරන්න පුළුවන් වන ආකාරයට උත්තර වෙන් කරලා ලියන්න ඕනේ. මොකද මේ නම් කේන්ද්‍රගත බැංකු ජාලයක් කියන්නේ? එකම බැංකුවක ශාඛා හෝ විවිධ බැංකු පරිගණක ජාලයක් මගින් ඒකාබද්ධ කර ව්‍යාපාර කටයුතු ඉටු කර ගැනීමට ඉඩ සැලස ඇති තත්වයකි. එකම බැංකුවේ ශාඛා ලංකාව පුරා විසුණු. එකම බැංකුවේ ශාඛා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ බැංකු වෙන්න පුළුවන්. එකම බැංකුවේ ශාඛා නැත්නම් විවිධ බැංකු පරිගණක ජාලයක් ඔස්සේ ඒකාබද්ධ කරලා සේවා සපයන්න පුළුවන්. ඒක තමයි මේ නිදහස් කරන්නේ. මොකද කේන්ද්‍රගත බැංකු ජාලය. කේන්ද්‍රගත බැංකු ජාලය. නැත්නම් යුනි බැංකු සේවය කියන්නේ තෝකමයි. රයිට්. එතකොට මේකෙන් දැන් එකම බැංකුවක ශාඛා වෙන්න පුළුවන්. එකම බැංකුවක ශාඛායකට ඒකාබද්ධ කිරීමක් වෙන්න පුළුවන්. නැත්නම් විවිධ බැංකු ලංකා බැංකුව, හැඩ්නැස්ලි බැංකුව ආදී විවිධ බැංකු ඒකාබද්ධ කිරීම වෙන්න පුළුවන්. ඒ දෙකම මේකට අයිති. එකම බැංකුවක ශාඛා නැත්නම් බැංකු කීපයක් එකට ඒකාබද්ධ කරලා පහසුවෙන් ව්‍යාපාර කටයුතු කරගන්න අවශ්‍ය සේවා ලබා ගන්න ඉඩ සැලසෙන ක්‍රමය. මේ නිසා ගනුදෙනු කරන වාසි කීපයක් ඇති වෙනවා. එකක් තමයි ඕනෑම ප්‍රදේශයක බැංකු ශාඛාවකින් ගනුදෙනු කළ හැකි වීම. කාලයක් තිබුණා මේ සෙන්ට්‍රලයිස්ඩ් බැංකින් සිස්ටම් එක එන්න පෙර ඔබේ account එක තියෙන නුගේගොඩ නම් හරිද? මම ඉන්නේ අපි හිතමු නුවරඑළිය පැත්තේ නම් මම කොළඹ ආපු වෙලාවක ඔබ මුණ ගැහිලා මට ලැබී යුතු මුදලක් සඳහා මම ඔබෙන් චෙක් එකක් ගත්තා. හරිද? නමුත් දැන් මේ රාත්‍රී කාලේ මේ චෙක් එක කෑෂ් කරන්න යන බැංකුව හරහා මම රාත්‍රී කාලේ නුවරඑළිය යනවත් එක්කලා. හෙට වෙනකම් මෙහෙ ඉන්නත් බෑ මට. මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැ කලබල වෙන්න ඕනේ නැහැ. මට පුළුවන් හෙට නුවරඑළියෙන් බැහැලා නුවරඑළිය අදාළ බැංකුව අපි සම්පත් බැංකුවල සම්පත් බැංකුවට ගිහලා සල්ලි ගන්න පුළුවන්. වෙන දෙහෙම බෑ. ඉතින් ඒකයි මේ කියන්නේ ඕනෑම ප්‍රදේශයක බැංකු ශාඛාවකින් අපිට ගනුදෙනු කිරීම පහසුයි. අපේම බ්‍රාන්ච් එක කියලා නීතියක් නැහැ. ඒ සියලුම ශාඛා අද තනි ශාඛාව බොරපත් කරලා තියෙනවා. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. දෙවෙනි එක තමයි කාලය හා ශ්‍රම ඉතිරි වීම. දැන් අපිට චෙක් ලැබුණම චෙක් එක චෙක් එකක් නිකුත් කරලා තියෙන්නේ ගාල බැංකුවෙන්. තව එකක් මඩ කරපින් දුවන්න එපා වෙන එහෙම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම කාලයත් ඒ වගේම ශ්‍රමයත් ඉතුරු. අඩු ශ්‍රමයකින් අපිට පුළුවන් වැඩි කොටසක් ඉෂ්ට කරගන්න. ඊළඟට විවිධ ගනුදෙනු ඉක්මනින් හා පහසුවෙන් ඉටු කරගත හැකි. දැන් වෙනද අපිට ලයිට් බිලක් ගෙවන්න කොහොමද මතක් කරගන්නවා මෙමෝ එකක් දානවා හෙට ඊට පස්සේ යනවා නගරයට යනවා නගරෙත් දැන් ඒක ටෙලිෂොප් එක නැහැ තියෙන ටිකක් ඈත ඔහොමනේ. ඒතර අනිවාර්යෙන් අපේ කාලේ නාස්ති වෙනවා. නමුත් මේ කේන්ද්‍රගත බැංකු ජාලය නිසා එකම ශාඛාවේ එකම පරිශ්‍රයකින් අපිට මේ සේවා ලබා ගන්න පුළුවන්. තේරෙනවනේ? ඒ නිසා අපිට මේ මල්ටි සර්විස් එකක් නේ බහුකාර්ය සේවයක් මේක බැංකුවල ලැබෙනවා. අනිත් එක
චෙක්පත් ශනිකව මුදල් කරගන්නත් පුළුවන්. දැන් චෙක්පත ශනිකව මුදල් කරන්න පුළුවන්. හේතුව වෙනද වගේ අර ගිණුම ආරම්භ කළේ මොන බ්‍රාන්ච් එකද ඒ බ්‍රාන්ච් එකම හොයාගෙන යන්න ඕනේ නැහැ. බොහොම ප්‍රහසුයි. එකම බැංකුව ඕනම ශාඛාවකින් අපිට පුළුවන් ඉක්මනින්ම මේ චෙක් එක කෑෂ් කරගන්න. ඊළඟට බැංකු වලට බැංකු කරුටත් වාසි මේ ක්‍රමය. පළවෙනි එක තමයි පිරිවැය අඩුවීම හා ලාභ ඉහළ යාම. අනවශ්‍ය සේවක අයින් කරන්න පුළුවන්. කුඩා සේවක සංඛ්‍යාවකින් විශාල සේවා ධාරිතාවක් දැන් සපයන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? බැංකු වල පිරිවැය අඩු වෙනවා, ලාභ ඉහළ යනවා. ඊළඟට අධීක්ෂණය හා පාලනය පහසු වෙනවා. දැන් මේ ශාඛා එකට ඒකාබද්ධ කිරීම නිසා එක ශාඛාවක ඉඳන් අපේ සියලුම ශාඛා වලට අදාළ තොරතුරු නිරීක්ෂණය කරන්න බැරිද? පුළුවන්. අන්න වාසිය තේරෙනවද? එක ශාඛාවක ඉඳන් අනිත් ශාඛාවල වෙන කාර්යන ඔක්කොම නිරීක්ෂණය කරන්න පුළුවන්. තේරෙනවද? එතකොට ඒ නිසා බැංකු වලට පුළුවන්කම ලැබෙනවා බැංකු අධීක්ෂණය පාලනය වේගවත් කරන්න. ඇයි? මහ බැංකුවලට පුළුවන්කම ලැබෙනවා. මහ බැංකුවලට පුළුවන්කම ලැබෙනවා. තමන් යටතේ තියෙන වාණිජ බැංකු වල කටයුතු සියල්ලම නිරීක්ෂණය කරන්න පහසුයි. ඊළඟට ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගන්න පුළුවන්. තේරෙනවද? දැන් වඩා හොඳ සේවාවක් මේකෙන් ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුවන් අපිට ඒක දැනෙනවා. තේරෙනවද? නැත්නම් අපි වෙනදා අපි විශේෂිත බැංකු කාර්යයන් සඳහා අපි බැංකුවට එන්නත් බෑ තනියම. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අනිවාර්ය පහසුකම් වැඩි එකනේ. තුන්වෙනි එක ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගත හැකි. දැන් පෙරට වඩා පහසුකම් වැඩි කළා. ශාඛාවට යන්න ඕනේ. ඒ ළඟම තියෙන ATM මැෂින් එකෙන් සර්විස් එක ගන්න පුළුවන්. දවසේ කොයි මොහොතක හරි ගන්න පුළුවන්. පැය 24ම විවෘතයි. මෙන්න මේවත් එක්ක ගනුදෙනුකරුවෝ කැමති මේ නවීන සේවා පහසුකම් ප්‍රදානය කරන බැංකුවල කස්ටමර් කෙනෙක් වෙන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුවෝ ඉක්මනින්ම ආකර්ෂණය කරගෙන වැඩිම වෙළඳ පොලක් දිනා ගන්න අවකාශ ලැබෙනවා. අනිත් එක වේගවත් සේවාවක් ලබා දී හැකියි. දැන් බැංකුකරුවා වේගවත් සේවයක් ලබා දුන්නොත් තමයි ගනුදෙනුකරුවෝ තෘප්තිමත් වෙන්නේ. එයාලා තෘප්තිමත් වුණොත් තමයි එයාලා අනිවාර්යයෙන්ම අපේ පැත්තට ලැබුරු වෙන්නේ. අන්න ඒ වාසියත් මේකෙන් ගන්න පුළුවන්. අනික පුළුල් සේවාවක් වෙන්නේ මේක නම් මම දැන් නැහැ කියලා ගත්තලම. කොන්ඩොන්ජි පුළුල් සේවාවක් දැන් මේක සේවාවක් කියනවනේ. කියලා ආයි කියන පුළුල් සේවාවක් කියලා. මම දැන් ඒක අර්ථය මොකද්ද කියලා. ඒක ස්කීම් එකේ තිබුණා. ඔය වගේ කරුණු දෙකකට ලකුණු භාගය බැගින් ලකුණු 1යි. හරිද? ගනුදෙනුවටත් එහෙමයි කරුණු දෙකකට ලකුණු භාගය බැගින් ලකුණු 1යි. ඊට පස්සේ මේකේ 2යි 3යි එහෙනම් අර්ථකථනය. ඒ කියන්නේ කේන්ද්‍රගත බැංකු ජාලයක් කියන්නේ මොකද්ද? ඒකට ලකුණු 1යි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දෙදස් 7 නව නිර්දේශයට අදාළ විභාග ප්‍රශ්න පත්‍රයේ විච ප්‍රශ්නයක්. 2 රෝම ඉලක්කම් 4 යන්න. 2 රෝම ඉලක්කම් 4 යන්න. නායවර ලිපිය කෙටියෙන් පහදන්න. නායවර ලිපිය කෙටියෙන් පහදන්න. ආනයනකරු වෙත අදාළ භාණ්ඩ අපනයනය කරන ලෙසත් ඒ වෙනුවෙන් අදාළ මුදල් ගෙවීමටත් අපනයනකරු වෙත පොරොන්දු වෙමින් ආනයනකරුගේ බැංකුව විසින් නිකුත් කරන පොරොන්දු ලියවිල්ලක් තමයි නායවර ලිපිය කියන්නේ. මතකනේ? අපි තීර පාඨයේදී කළා. දැන් ආනයනකරුවෙක් අපනයනකරුවෙක්ගෙන් භාණ්ඩ ඉල්ලනවා සල්ලි ගෙවන්නම් කියලා. අර යවන්නේ මොකද මෙයා සල්ලි ගෙවුනොත් පාඩු වෙන්නේ. අපනයනකරු කෙනෙක් එහෙම නෙවෙයි. ඔයාලා භාණ්ඩ වල මුළු වටිනාකමට ඉස්සෙල්ලා එවන්න ඊට පස්සේ මම එවන්න. ඒකත් බයයිනේ. අතුරුදහන් වුණොත් එහෙම ලංකා සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් දැන් අතුරුදහන් වෙලා ඉන්නේ. අදටත් මරනවා කියලා පිළිගන්නේ නැහැ. ඔව්දරු එතකොට මේ සමහරට ඒ වගේ ව්‍යාපාරිකයෝ සමහරට තමන්ගේ වැඩේ කරගන්න උත්සාහ කරන ඊට පස්සේ මොකද වෙන්නේ? ෆීල්ඩ් එකේ නැහැ. අතුරුදහන් එහෙමනේ. ඒ නිසා ව්‍යාපාරිකයෝ අතර තියෙනවා අවිශ්වාසයක්. නේ? ඒ නිසා කිසිම දැන් යම් කෙනෙක් සල්ලි දෙන්නත් කැමති නැහැ. යම් කෙනෙක් භාණ්ඩ එවන්නත් කැමති නැහැ. මොකද මේ විදේශ ව්‍යාපාරිකයන් අතර තියෙන අවිශ්වාසය. මේ ව්‍යාපාරිකයන්ගේ අවිශ්වාසය බැංකුකරුවන්ගේ විශ්වාසය තුළින් සමනය කරන මෙවලමක් තමයි නායවර ලිපිය කියලා කියන්නේ. තේරෙනවද? එහෙනම් ආනයනකරුවෙක් ඉල්ලීමක් කරන ඔයාගේ බැංකුවෙන් මට මෙන්න මේ විදේශ ව්‍යාපාරිකයාගෙන් මෙන්න මෙච්චර වටිනා භාණ්ඩ තොගයක් ගෙන්වන්න තියෙනවා මම වෙනුවෙන් නායවර ලිපිය නිකුත් කරන්න කියලා. ඒ අනුව තමයි එයාගේ බැංකුව කියන්නේ ලිඛිතව ආනයනකරු ඉල්ලන භාණ්ඩ
අපනයනය කරන්න ඒ අපනයනය කරන බහනවල වටිනාකම ආනයනකරු වෙනුවෙන් අපි විසින් ඔබට ගෙවනවා කියලා පොරොන්දු වෙනවා අපනයනකරුවට කවුද ආනයනකරු බැංකුව. අනේ පොරොන්දු වන පොරොන්දු පත්‍රය පොරොන්දු ලියවිල්ල තමයි නැවුම් ලිපිය කියන්නේ. දැන් ප්‍රශ්නයක් නැහැනේ. දැන් අපනයනකරුට බියක් නැහැ. මොකද පුද්ගලයෙක් නෙවෙයි පොරොන්දු වෙන්නේ. ලෝකේ විශ්වාසය කියන කුළුණු මත ගොඩනැගිච්ච බැංකුකරු තමයි පොරොන්දු වෙන්නේ. එහෙනම් විශ්වාසය මත බිහි වුණ බැංකුවක් දෙන පොරොන්දුව අපනයනකරුව පිළිගන්නවා. ඒ අනුව එයා බහන්න එවනවා. එහෙම තමයි නැවුම් ලිපිය ක්‍රියාත්මක වෙන්නේ. නිසා ආනයන සහ අපනයනකරුවන් අතර තියෙන අවිශ්වාසය බැහැර කරමින් විශ්වාසනීය මාවතක් සකස් කරමින් විදේශ වෙළඳාමට පාර විවෘත කරන මෙවලමක් තමයි නැත්තම් උපකරණයක් තමයි නැවුම් ලිපිය කියන්නේ. හරිනේ? right. ඒකට ලකුණු එකක් දෙනවා. ඊළඟට 2007 නව ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච ප්‍රශ්නයක් තමයි කෙටි සරහන් ලියන්න. අයන්න ස්විෆ්ට් ක්‍රමය, ආයන්න ටෙලි බැංකින් ක්‍රමය. මතකනේ ස්විෆ්ට් කියන එක? Society for Worldwide Interbank Financial Telecommunication. Society for Worldwide Interbank Financial Telecommunication. ජාත්‍යන්තර වශයෙන් බැංකුව අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳව කටයුතු කරන sannivedana ජාලය කියලා කිතාම කෙටි අදහසක් දින දින මේ ඇති. ජාත්‍යන්තර වශයෙන් බැංකුව අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳව කටයුතු කරන sannivedana ජාලයයි. ඕනනම් මේකේ වර්ඩ් එක මතක නම් ඒ වර්ඩ් එකම කන්වර්ට් කරලා ලියන්න ඒත් හරි. මොකද්ද? Society for Worldwide Interbank Financial Telecommunication. ඒ කියන්නේ මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු sannivedana ජාලය. එහෙම ලිව්වත් හරි. තේරෙනවද? එහෙනම් අන්තර්ජාතික වශයෙන් බැංකුව අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳව කටයුතු කරන sannivedana ජාලය කියන්නේ තේරුම මුදල් පැවරුම් පිළිබඳ තොරතුරු බැංකුව අතර ක්ෂණිකව හෝමාරු කරන sannivedana ජාලයක් තමයි මේ SWIFT කියන්නේ. මේක 1974 දී තමයි ආරම්භ වෙන්නේ. ලොකු ඉතිහාසයක් තියෙනවා. කොහෙන්ද? බෙල්ජියමෙන්. බෙල්ජියමේ බැංකු 271කින් තමයි ආරම්භය. අද වන විට ලොව පුරා විසුරුණු බැංකු 9000කට වැඩි සංඛ්‍යාවක් මේ ජාලයට සම්බන්ධයි. ලංකාවේ බැංකු සියල්ලම සම්බන්ධයි. වාණිජ බැංකු. තේරෙනවද? එහෙනම් මේකේ ලෝකේ පුරා විසුරුණු බැංකු හා ශාඛා එකට ඒකාබද්ධ කරලා ඒ ලෝක පුරා විසුරුණු බැංකු හා ශාඛා පද්ධතිය අතරේ සිදුවන මූල්‍ය ගනුදෙනු පිළිබඳ තොරතුරු එකිනෙක බැංකුවලට ශනිකව දැනුම් දෙනවා. ඒ නිසා තමයි මේ නිසා තමයි අද අපට ටෙලි බැංකින් සේවා ලැබිලා තියෙන්නේ. මේ නිසා තමයි මංගත බැංකු සේවා ලැබිලා තියෙන්නේ. ඔන්ලයින් බැංකින්, ඉන්ටර්නෙට් බැංකින්. මොකද ඒ ඔන්ලයින් බැංකින් වල පවා වෙන්නේ අපි පරිගණකයේ මගින් බැංකු වෙබ් එකට ගිහිල්ලා රහස්‍ය අංකය පාවිච්චි කරලා බැංකු ගනුදෙනු කරනවා. එතනදිත් මගේ බැංකු ගිණුමෙන් හර කරලා තවත් බැංකු ගිණුමකට මං ගෙවන්න කියලා නියම කරනවා. ඒ නියම කරන දේ ඒ බැංකුවට ගෙනියන්නේ කවුද? මෙන්න මේ sannivedana ජාලය. තේරෙනවද? ටෙලි බැංකුනුත් එහෙමනේ. දුරකථනයෙන් බැංකු වෙබ් එකට ගිහිල්ලා රහස්‍ය අංකය පාවිච්චි කරලා මම මගේ එක්කෝ ඩෙබිට් කාඩ් එකෙන් එහෙම නැත්නම් මගේ ක්‍රෙඩිට් කාඩ් එක සම්බන්ධ කරලා ගෙවීම් පියවන්න කියලා මං නිවේදනයක් කරනවා. ඒ නිවේදනය, ඒ සංඥාව ඒ අදාළ බැංකුව වෙත ගෙනියන්නේ මොකෙන්ද? මෙන්න මේ SWIFT කියන sannivedana ජාලය. එහෙම නැත්නම් මම බැංකු වෙබ් එකට ගිහිල්ලා මගේ ගිණුම හර කරලා මගේ ගිණුමෙන් අඩු කරලා හර කරලා අනිත් ගිණුමට බැර කරන්න කියලා මම නිවේදනයක් කරනවා. ඒ නිවේදනය කියන සංඥාව ගෙනියන්නේ මේකේ. ඒ නිසා අද ලෝක පුරා බැංකු හා ශාඛා දේශීය මෙන්ම විදේශීයව බැංකු හා ශාඛා අතර ගනුදෙනු ශනිකව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙන්න මේ SWIFT කියන sannivedana ජාලය තුලින් ඒ අදාළ මූල්‍ය ගනුදෙනුවේ අදාළ මුදල් පැවරුම් ගනුදෙනුවේ තොරතුරු ශනිකව sannivedana කරන නිසා. තේරෙනවද? මේක බැංකුව අතර තොරතුරු ගෙන යන මාධ්‍යයක් පමණයි. sannivedana මාධ්‍යයක් පමණයි. පැහැදිලිද? රයිට්. ඊළඟට ටෙලි බැංකු සේවාව නැත්නම් ටෙලි බැංකින් කියන එක ගිණුමක් විවෘත කර බැංකුවක රහස්‍ය අංකයක් හා අවසරයක් සහිතව දුරකථනයේ මගින් බැංකු ගනුදෙනු කරන ක්‍රමය. ඒ කියන්නේ දුරකථනයේ මගින් බැංකු වෙබ් එකට ගිහිල්ලා රහස්‍ය අංකය භාවිතා කරලා අපට අවශ්‍ය ගෙවීම් කටයුතු සිදු කරනවා. ඒක තමයි ටෙලි බැංකු සේවය කියන්නේ. ඒ හැම එකටම ලකුණු එක බැගින්
විභාගෙදී ලැබෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2011 පැරණි ප්‍රශ්න පත්‍රය තුල ලැබිච්ච ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. වර්තමානයේ විද්‍යුත් බැංකුකරණයේ e-banking ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකිය. විද්‍යුත් බැංකුකරණය යටතට ගැනෙන ප්‍රධාන බැංකු කටයුතු දෙකක් නම් කර ඒවා පැහැදිලි කරන්න. මේක ඉතා ජනප්‍රිය ප්‍රශ්නයක් ළමයි. ඔබට තව ඉස්සරහට අපි සාකච්ඡාවෙදි වැටෙයි විද්‍යුත් බැංකුකරණයට ලොකු බර තැබීමක් තියෙනවා වර්තමාන ව්‍යාපාරද්දනේ ප්‍රශ්න පත්‍රය තුල. හරිද? විද්‍යුත් බැංකුකරණයේ ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. විද්‍යුත් බැංකුකරණයට අතර ගැනෙන ප්‍රධාන බැංකු කටයුතු දෙකක් නම් කර ඒවා පැහැදිලි කරන්න. මතකයිනේ විද්‍යුත් බැංකුකරණය කියන්නේ මොකද්ද? sannivedana හා පරිගණක තාක්ෂණ යොදාගෙන ඉතා වේගවත් කාර්යක්ෂම බැංකු සේවා සපයනවද? ඒක තමයි විද්‍යුත් බැංකුකරණය කියන්නේ. ඒතර විද්‍යුත් බැංකුකරණයේ ලක්ෂණ තමයි බැංකුව වෙත නොගොස් බැංකුව ඇතුළට ප්‍රවේශ නොවි ගනුදෙනුකරුවා සිටින ස්ථානයක සිට එය කාර්යාලය විය හැකි, ගබඩාවක් විය හැකි, කම්මල විය හැකි, නිවස විය හැකි, මගතොටේදී යම් ස්ථානයක් විය හැකි. ගනුදෙනුකරුවා සිටින ස්ථානයේ සිටම තමන්ට අවශ්‍ය බැංකු සේවා පරිගණකයක් නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් භාවිතා කරලා ලබා ගන්න පුළුවන්. එනනම් මේ විද්‍යුත් බැංකුකරණ සේවා තමයි අහන්නේ. බැංකු කටයුතු දෙකක් නම් කර ඒවා පහදන්න. නම් කරන්න ඕනේ, පැහැදිලි කරන්න ඕනේ. ප්‍රශ්න දෙකයි මතකනේ. පළවෙනි එක ATM සේවය. ඔන්න නම් කළා. පළවෙනි එක ATM සේවය. අපි බලමු මේකේ ලකුණු ලබා දීපු විදිය. ඔව්. නම් කිරීම දෙකට ලකුණු භාගය බැගින් ලකුණු 1යි. පැහැදිලි කිරීම දෙකට ලකුණු 1 ගන්න ලකුණු 2යි ලකුණු 3. මේක තනි ප්‍රශ්නයක්නේ, පූර්ණ ප්‍රශ්නයක් මේක. රෝම ඉලක්කම් කොටසක ආයනු කැලක් නෙමෙයිනේ. ඒ නිසා ලකුණු 3ක් දුන්න ඒ කාලේ. එහෙනම් ඒක නම් කිරීම දෙකට ලකුණු භාගය බැගින් දුන්නා අඩු ලකුණු ප්‍රමාණයක්. පැහැදිලි කිරීමට ලකුණු 1 ගානේ ලකුණු 2ක් දුන්න ඔක්කොම ලකුණු 3යි. එතකොට එහෙනම් මේ ATM සේවය හෝ ස්වයංක්‍රීය ටෙලිජන්ත්‍ර සේවය කියලා ලියුවොත් උතනට ලකුණු භාගයක් අරන් තියෙනවා. ඒක පැහැදිලි කරොත් මෙන්න මේ ටිකට මේක මෙන්න මේ පැහැදිලි කිරීමට ලකුණු කීයද? එකක් දීලා තියෙනවා. ලකුණු එකක් දීලා තියෙනවා. එතන ලකුණු එකමාර යන්නේ. හරිද? එහෙමනම් ස්වයංක්‍රීය ටෙලිජන්ත්‍ර සේවය කිව්වොත් කමක් නැහැ. ATM සේවය කිව්වොත් කමක් නැහැ. හරපත නැත්තම් පරණ පේපර් ස්කීම් වල ඉන්නේ ATM කාඩ් කියලා. දැන් ATM කාඩ් නැහැ, ටෙලි කාඩ් නැහැනේ. ටෙලි කාඩ් එක වෙනුවට දැන් පාවිච්චි කරන්නේ ඩෙබිට් කාඩ් එක. ඒක ඩබල් ඇක්ටින්. එක් අතකින් ඒක ගෙවීමේ මාධ්‍යයක්, එක් අතකින් ටෙලර් යන්ත්‍රය විවෘත කරන කී එක හා සමාන උපකරණයක් නේ. එතකොට හරපත භාවිතා කර ATM යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම, මුදල් තැන්පත් කිරීම ආදී සේවා. එහෙම ලිව්වත් කමක් නැහැ. මේ ස්කීම් එකේ තිබුණු උත්තරේනේ. ඔබ ලිව්වොත් එහෙම හරපත භාවිතා කර ATM යන්ත්‍රය තුලින් විවිධ බැංකු පහසුකම් ලබා ගැනීමයි. නැත්නම් විවිධ බැංකු සේවා ඉටු කර ගැනීමයි. ඒත් හරි ප්‍රශ්නයක් නැහැ. ලකුණු එකමාරම ලැබෙනවා. දෙවෙනි එක තමයි මංගත බැංකුකරණය නැත්නම් අන්තර්ජාල බැංකුකරණය නැත්නම් ගෘහස්ත බැංකුකරණය. එක්ක ඉන්ටර්නෙට් බැංකින්, එක්ක හෝම් බැංකින්, එක්ක ඔන්ලයින් බැංකින්. පරිගණකයේ ඔස්සේ බැංකු වෙබ් තුලට පිවිස රහස්‍යංකය භාවිතා කර විවිධ බැංකු සේවා ලබා ගැනීමයි. අන්න මේක ටෙලි බැංකුවේ අනිත් පැත්ත. ටෙලි බැංකුවේදී ටෙලිෆෝන් එකෙන්නේ මේක පරිගණකය. බැංකින් වෙබ් එකට යනවා. අපි සකස් කරගත්ත රහස්‍යංකය පාවිච්චි කරනවා. තේරුණාද? අපිට අවශ්‍ය බැංකු සේවාව තෝරගන්නවා. ගෙවීමක් නම් ණයපත හෝ හරපත සම්බන්ධ කරලා ඒක අංක සම්බන්ධ කරලා ගෙවීම පියවන මේ මොහොත. ඒ විස්තර ස්විෆ්ට් ජාලය මගින් අනිත් බැංකුවලට දෙනවා. එහෙනම් බැංකු දෙකේ මේ එකම මොහොතේ වගේ ඒවා ගිණුම් වල වාර්තා වෙලා ගැලපෙලා යනවා. ඕක තමයි මේ විද්‍යුත් බැංකුකරණ සේවා දෙකට හොඳම උදාහරණ. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේකෙත් හරියමයි. මේකෙත් මංගත හෝ අන්තර්ජාල හෝ ගෘහස්ත බැංකුකරණය කියන පොයින්ට් එකට ලකුණු භාගයක් ලැබෙනවා. මෙන්න මේකම වෙන්න ඕනේ නේ. මේහා සමාන පැහැදිලි කිරීමකට. මේහා සමාන පැහැදිලි කිරීමට ලකුණු එකක් ලැබෙනවා. හරිද? මේහා සමාන පැහැදිලි කිරීමට. මේහා සමාන වෙන්න ඕනේ. මේකම ඕනේ. මේහා සමාන.
මේ හා සමාන පැහැදිලි කිරීමකට සමහර ටීචර්ස්ලා මම අත්දැකලා තියෙනවා කියන මේ උත්තරේ මේ විදිහටම ලියන්න කියලා. එහෙම නීතියක් නැහැ ළමයි. ඒව නම් බොරු කතා. මම පේපර් මාකින් කරන අවුරුදු 12ක් පැහැදිලිවම මාකින් ස්කීම් එකේ ගහලා තියෙනවා. මෙම පිළිතුරු පත්‍රයේ දැක්වෙන්නේ විභාග ප්‍රශ්න සඳහා අවශ්‍ය නිවැරදි අංග සම්පූර්ණ පිළිතුරු නොවේ. පරීක්ෂකවරුන්ගේ පහසු සඳහා අවශ්‍ය පිළිතුරු වල සාරාංශයක් පමණි. ඒ ශිෂ්‍යයා විසින් ඉදිරිපත් කර ඇති පිළිතුරු වල ස්වභාවය අනුව ඔබගේ දැනුම හා පළපුරුද්ද භාවිතා කර ලකුණු ලබා දීම ඔබගේ වගකීම. අපිට දීලා තියෙන්නේ. ඒ නිසා මේ එකම ක්‍රමය නෙවෙයි පැහැදිලිව. තේරුණාද? ඒ නිසා මේ අර්ථ මීට සමාන අදහසක් කිව්වනම් ඒත් ලකුණු ලැබෙනවා. රයිට්. අපි බලමු ඊළඟ එක. දැන් දෙකයිනේ අහන්නේ. තව අතරේක දෙකක් තියෙනවා. හරිනේ. හතරක් මෙතන හතරෙන් මොනම දෙකක්. ටෙලි බැංකු සේවය, ටෙලි බැංකින්. ස්මාර්ට් ජංගම දුරකථනයේ ඔස්සේ බැංකු වෙබ් වෙත ප්‍රවේශ වී රහස් අංකය භාවිතා කර බැංකු සේවය ලබා ගැනීම. අන්න මේ පැටර්න් එකකට ඉස්සෙල්ලා කියලා යන්න තිබුණා. මුදල් තැන්පත් කිරීම යම් යම් ගනුදෙනු පියවීම කියලා එහෙම ලියන්න පුළුවන්. පොදුවේ ලියනවා රහස් අංකය භාවිතා කර බැංකු සේවය ලබා ගැනීම. හරිනේ. ඉස්සෙල්ලා එක පරිගණකයේ මේක ස්මාර්ට් දුරකථනය. මේත් එහෙමයි. මේක ලිව්වනම් මේකෙත් මෙන්න මේකට ලකුණු භාගයක් දෙනවා. මේ පැහැදිලි කිරීමට තවත් ලකුණක් ලැබෙනවා. මේකෙත් එහෙමයි. විකුණුම් අවස්ථාවේදීම විද්‍යුත් මුදල් පැවරුම් ක්‍රමය. විකුණුම් අවස්ථාවේදීම විද්‍යුත් මුදල් පැවරුම් ක්‍රමය. ලකුණු භාගයයි. මොකද්ද? EFTPOs කියන එක. Electronic Fund Transfer at Point of Sale. Electronic Funds Transfer at එකකින් ඒ ආරන්නේ at Point of Sale. ඒ කියන්නේ හරපත් හා ණයපත් භාවිතා කර භාණ්ඩා සේවා ලබා ගන්න අවස්ථාවේදීම අදාළ වටිනාකම් ගිණුම් තුලට හරවන ක්‍රියාවලිය. තේරුණාද? දැන් නිදසුනක් වශයෙන් ඔබ ඩෙබිට් කාඩ් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් සුපර් මාකට් එකකින් බඩුව අරගෙන ගෙවනවනේ. ගෙවනකොට ඔබේ කාඩ් එක එක්ක ස්වයිප් කරනවා නැත්නම් අර ඉන්සර්ට් කරන කවුලුවට ඇතුල් කරනවා. ඇතුල් කරලා වටිනාකම ඇතුළත් කරලා එන්ටර් බටන් එක ක්ලික් කරනවා. ඒ මොහොතේම තප්පර ගානක් කරන්නේ ක්ලික් වෙච්ච ඒ මොහොතේම කාඩ් සෙන්ටර් එකේ ඔබේ ගිණුම තියෙනවනේ. ඔබේ ගිණුමට මොකද වෙන්නේ? හර වෙනවා. නැත්නම් අඩු වෙනවා. එහෙනම් ඒ අදාළ වෙළෙන්සැලේ අදාළ ව්‍යාපාර ස්ථානයේ ඉඳගෙන ඔබේ කාඩ් සෙන්ටර් එකේ ගිණුම තියෙන බැංකුවට කාඩ් මධ්‍යස්ථානයට මෙන්න මේ මුදල මේ ගිණුමට හර කරන්න කියලා සංඥාව ගෙනියන්නේ කවුද? කියන්න බලන්න. සංඥාව ගෙනියන්නේ ස්විෆ්ට් ජාලය. SWIFT. දැන් මම ප්‍රශ්න පත්‍රය හැදුවා මම SWIFT මීට වඩා බරතබන ප්‍රශ්න දානවා. මොකද තාම ළමයිට අවබෝධයක් නැහැ. මොකද්ද SWIFT ස්විෆ්ට් කියන එක ලංකාවේ විද්‍යුත් බැංකු සේවාවේ සුක්කාන මහා සමානයි. ස්විෆ්ට් කියන එක ලෝකේ විද්‍යුත් බැංකු කරන්නේ සුක්කානම. මොකද හේතුව ස්විෆ්ට් එක නැත්නම් ස්විෆ්ට් සංනිවේදන ජාලේ නැත්නම් මේ එකක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. අන්න ඒ තත්ත්වය තාම පේපර් එකකින් හයිලයිට් කරලා නැහැ. මගේ අත්දැකීම ළමයි දන්නෙත් නැහැ. ළමයිගේ ස්විෆ්ට් එක මතක නැහැ කියයි. සමහර අය කටපාඩමේ කියන මේක ඉතින් මං කියන එච්චරද දන්නේ. දැන් මේ ස්විෆ්ට් එකේ ගැඹුර තේරෙනවද? ස්විෆ්ට් එකේ ප්‍රයෝජන තේරෙනවද? තේරෙන්නේ නැහැ. මං කියන්නේ තව පේපර් එකකින් පුළුවන් අවුස්සන්න. මොකද ස්විෆ්ට් එකට වැඩි බරතැමීමක් කරන්න ඕන. එහෙනම් මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ ස්විෆ්ට් එක නිසායි. ඊළඟට මේකෙත් පැහැදිලි කිරීම ලකුණු එකක් ලැබෙනවා. ඔය වගේ තවත් එකක් තමයි e-purse නැත්නම් e-wallet පහසුකම. මතකනේ මම විස්තර කරලා නැහැ. මේ කියන්නේ මේක ස්කීම් එකේ තිබුණේ නමුත් මේක පැහැදිලිවම ප්‍රධානම උත්තරයක්. ස්කීම් එකේ සියලුම උත්තර දාන්නේ නැහැ නේ. මේක මතකයිනේ. අපි බැංකුවකට ගිහිල්ලා බැංකුවකින් අපිට පුළුවන් බැංකුවකට ගිහිල්ලත් පුළුවන් අපට නිවසේ ඉඳන් කාර්යාලයේ ඉඳන් ඊමේල් ක්‍රමයට කරගන්න පුළුවන් මේක. දෙකම පුළුවන්. එක්කෝ බැංකුවට ගිහිල්ලා නැත්නම් ඊමේල් ක්‍රමයට අපිට පුළුවන් මේ වෙනම ඇප් එකක් නැත්නම් පරිගණක යෙදවුමක් අපේ හෑන්ඩ් ෆෝන් එකට සම්බන්ධ කරගන්න. නැත්නම් භාගත කරගන්න. ඔන්ලයින් කරනවා නම් ඊමේල් ක්‍රමයට අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
බැංකුව හදලා තියෙනවා මේකට වෙනම ඇප් එකක්. නැත්නම් ඇප් එක කියන්නේ පරිගණක මෘදුකාංගයක්. නැත්නම් ඉලෙක්ට්‍රොනික යෙදවුමක් ඉන්පුට් එකක්. ඒ යෙදවුම මේ මෘදුකාංගය අපේ ෆෝන් එකට දාගන්න. අපි රහස් සංඛ්‍යාවක් සකස් කරගන්නවා. සමන ඉලක්කම් 6ක් කියලා කියනවම මතක තියෙන රහස් සංඛ්‍යාව සකස් කරනවා. අපි රහස් සංඛ්‍යාව පාවිච්චි කර රහස් සංඛ්‍යාව අපි ඇඩ් කරනවා මේ මෘදුකාංගය. ඒක ඇඩ් කරන බැංකුව නෙවෙයි. බැංකුව දන්නේ නැහැ අපි. අපිට කියනවා ඇඩ් කරගන්න කියලා. ඇඩ් කරගත්තන් පස්සේ අපිට පුළුවන් ඕන තැනක ඉඳන් අපේ ගිණුම් වල සල්ලි පාවිච්චි කරලා ගනුදෙනු කරන්න. ඒකෙත් ස්විෆ්ට් ජාලෙන් තමයි තොරතුරු බැංකුවට ගෙනියන්නේ. ඒක තමයි e-purse නැත්නම් e-wallet කියන පර්ස් එකක් නැහැ. පර්ස් එක වාගේ අපේ හෑන්ඩ් ෆෝන් එක. පර්ස් එකක් නැහැ. නමුත් පර්ස් එක වාගේ හෑන්ඩ් ෆෝන් එක. අපේ හෑන්ඩ් ෆෝන් එකෙන් අපි ගෙවීම කරනවා. නම් කිරීම දෙකට ලකුණු භාගය බැගින් ලකුණු 1යි. පැහැදිලි කිරීම සඳහා ලකුණු 1 බැගින් පැහැදිලි කිරීම දෙකට ලකුණු 2යි මුළු ලකුණු 3යි. පැහැදිලිනේ? රයිට්. හොඳ ප්‍රශ්නයක්. මේක තව ඉස්සරහට තහනවා. ඊළඟට 2012 නව ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 5. ෆුල් ක්වෙස්චන් එකක්. ආය කියන්නේ අයනුවන කොටස් නෑ සම්පූර්ණ ප්‍රශ්නයක්. එතකොට ලකුණු 4ක් ලැබිලා තියෙනවා. වර්තමානයේ බොහෝමයක් බැංකු සේවා විද්‍යුත් ආකාරයෙන් සිදුවේ. විද්‍යුත් බැංකුකරණයට තේ සිදුවන සේවාවන් 4ක් පැහැදිලි කරන්න. මතකද? අපි දැන් චුට්ටකට ඉස්සෙල්ලා කතා කරේ නේද? මේ තියෙන්නේ. මේකත් එමමනේ. මේ තියෙන්නේ. වර්තමානයේ විද්‍යුත් බැංකුකරණයේ ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකියි. විද්‍යුත් බැංකුකරණය අතර ගැන ප්‍රධාන බැංකුවරු දෙකක් නම් කර පැහැදිලි කරන්න. 2011 ඕල් පේපර් එක. හරිනේ. මේ අහන්නේ ඊළඟ අවුරුද්දේ 2012 නිව් පේපර් එකේ. ඒකමනේ අහන්නේ. වර්තමානයේ බොහෝමයක් බැංකු සේවා විද්‍යුත් ආකාරයෙන් සිදුවේ. විද්‍යුත් බැංකුකරණයට තේ සිදුවන සේවාවන් 4ක් පැහැදිලි කරන්න. මතකනේ ATM සේවය, e-wallet නැත්නම් e-purse සර්විස් එක, e-banking, ටෙලි බැංකින්, ඒ වගේම වෙළඳසල් ගෙවීම, විද්‍යුත් පැවරුම් ක්‍රමය නැත්නම් විද්‍යුත් පැවරුම් ජාල ක්‍රමය, ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් at point of sale. මතකනේ මේ උත්තරමයි නිසා උත්තර දෙන්නේ නැහැ. කරුණු 4කට ලකුණු 1 ගානේ ලකුණු 4ක් ලැබුණා. සේවාවන් 4ක් පැහැදිලි කරන්න නිසා මේකටත් මේ පිළිතුරුම මෙන්න මේ පිළිතුරුම ගැලපෙනවා. මෙම පිළිතුරුම ගැලපෙනවා. මෙම පිළිතුරුම ගැලපෙනවා. පැහැදිලිනේ? ඒතර මේකට වෙනම අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නේමයි මේක ඉස්සරහට තවත් බලන්න තවත් තියෙනවා. තේරෙනවද? මේ පිළිතුරුම ගැලපෙනවා. අපි නිසා පිළිතුරු යන්න අවශ්‍ය නැහැ. හයි. ඊළඟ ප්‍රශ්න අපි යමු. 2013 ඕල් පේපර් එකේ පැරණි ප්‍රශ්න පත්‍රය ආපු 5 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. 5 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. පහත දැක්වෙන්නේ කිසියම් මූල්‍ය ආයතනයක ප්‍රචාරණ දැන්වීමකින් උපුටාගත් කොටසකි. පහත දැක්වෙන්නේ කිසියම් මූල්‍ය ආයතනයක ප්‍රචාරණ දැන්වීමකින් උපුටාගත් කොටසක්. කතර කීපයක් දාලා තියෙනවා. මූල්‍ය සමාගම කියලා තියෙනවා. ඒ කියන්නේ ෆිනෑන්ස් කම්පැනියක්. වරහන් ඇතුලේ ෆිච් කියලා දාන ෆිච් රේටිං A+ හිමි බලපත්‍රලාභී මූල්‍ය ආයතනයකි. හරිනේ. සෑම මූල්‍ය සමාගමම මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි වල බලපත්‍රයක් ගන්න එපා. වාර්ෂිකව ඒක අලුත් කරන්න එපා. එහෙනම් මේ මුදල් සමාගමක් ගන්න. අහන්නේ මොකද්ද? මෙහි සඳහන් ෆිච් රේටිං A+. මෙහි සඳහන් ෆිච් රේටිං A+. එකක් අහන්නේ ඒකයි. ෆිච් රේටිං A+ කියන්නේ මොකද්ද? මෙන්න පළවෙනි එක. අහන්න. හරිනේ. සහ බලපත්‍රලාභී තමයි දෙවෙනි එක. යනුවෙන් යෙදීමෙන් පෙන්눔 කිරීමට උත්සාහ කරගන්නේ කොහොමද විස්තර කරන්න. පුළුවන් නේද ඔක? උත්තරේ දාන්න. එක තමයි ෆිච් රේටිං A+. ඒ කියන්නේ මොකද්ද? මූල්‍ය ආයතනයේ ශ්‍රේණිගත කර ඇති සංකේතය. මූල්‍ය ආයතනයේ ශ්‍රේණිගත කර ඇති සංකේතය. ඒතර මේ ෆිච් දාන්නේ ෆිච් රේටින් ලංකා සමාගම කියලා එකක් තියෙනවා. ෆිච් රේටින් ලංකා සමාගම, රැම් රේටින් ලංකා සමාගම, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් සමාගම, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් සමාගම, මූඩීස් ඉන්වෙස්ටර්ස් රේටින් සමාගම. මතකනේ? රේටින්ස් ආයතන 4ක් ලංකාවේ තියෙනවානේ. මේ රේටින්ස් ආයතන 4 තමයි ලංකාවේ සියලුම මූල්‍ය ආයතනවල මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව විද්‍යාත්මකව තක්සේරු කරන්නේ.
තේරුණාද? ඕනෑම මූල්‍ය ආයතනයකට මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව විද්‍යාත්මක ක්‍රමවේදයකට ප්‍රමිතියකට අනුව තක්සේරු කරනවා. අගයනවා. ඇගීමට ලක් කරනවා. ලක් කරලා මූල්‍ය වගකීම් දැරීමේ හැකියාවේ තරම මූල්‍ය වගකීම් දැරීමේ හැකියාවේ ප්‍රමාණය පිළිබිඹු කරන්න සංකේත ප්‍රදානය කරනවා. මම ඔක තීරපාටියේදී කිව්වේ වෙනද අපිට සල්ලි තොගයක් ලැබුණම ස්ථාවර තන්පතුවක දාන්න උනාම අපි විවිධාගෙන් අහන මොකක්ද හොඳ බැංකුව කොච්චර රේට් එකක් ඒ කියන්නේ පොලියක් ගෙවනවද ඒක ප්‍රයිවේට්ද නැද්ද ප්‍රයිවේට් නිසා දැම්මට කමක් නැද්ද රාජ්‍ය බැංකුවම දැම්ම ඊට වඩා හොඳ නැද්ද ඉතින් ඒ වුණාට ඒක පොලිය අඩුයි නේද ලොකු සංවාද නෙලමයි හරිය සද්දව සමහරට දින සති ගාණක් සල්ලි ගෙදර තියන් හිතනකොට රාත්‍රී කාලේ අර ගොල්ලෝ මොකද කරන්නේ උස්සන් යනවා කවුද හොරාතුරු එහෙමනේ වෙන්නේ දැන් එහෙම ප්‍රශ්න නැහැ දැන් මේක තේරුම දැන් අපි වාණිජ බැංකුව ඇතුළු බැංකුවල මුදල් තැන්පත් කරන දරුවනේ ඒ සල්ලි අපේනේ බැංකුවේ නෙවෙයිනේ ඒවා කල්පිරුනම හෝ ඉල්ලූ විට ආපසු ගෙවීමේ බැඳියාව බැංකුවට තියෙනවා වගකීම තියෙනවා එහෙම ඉල්ලන දවසට ඒ සල්ලි ගෙවන්න බැරි නම් මොකද වෙන්නේ අන්න මූල්‍ය වගකීම් දරන්න බෑ බංකොලොත්ම කියන එක නෙවෙයි එහෙනම් එයාට මේ මුදල් එකවර ගෙවීමේ හැකියාව නැහැ කියන එයාට මූල්‍ය වගකීමේ හැකියාවක් නැහැ දුර්වල මූල්‍ය ආයතනය ඊළඟට වාණිජ පත්‍ර ණය කර බැඳුම් කර වගේ නිකුත් කරනවානේ අපි ඒවට ණය සපයනවානේ ඒවා අපේ සල්ලිනේ ඒවත් අපෝ ගෙවන්න එපේ අන්න ගෙවීමේ හැකියාව තේරුණාද ඒ වගේ ස්ථාවර තන්පත් වෙන්න පුළුවන් ඉතිරි කිරීම තන්පත් වෙන්න පුළුවන් වාණිජ පත්‍ර ණය කර ඒ වගේ මූල්‍ය වගකීම් නියමිත පරිදි ආපසු ගෙවීමට ඇති මූල්‍ය හැකියාව ශක්්‍යතාවය හැකියාව මූල්‍ය වගකීම් කියන එකනේ ඒ ආපසු ගෙවීමේ හැකියාව තමයි මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව කියන්නේ. අන්නේ හැකියාව විද්‍යාත්මකව තක්සේරු කරලා සංකේත දෙවන්කුවේ ඒ සංකේත හොඳයි. ඉහළම සංකේත. කියන්නේ හොඳ වගකීමක් තියෙන සල්ලි දෙන්නට බය වෙන්න දෙන්නේ අපෝ ගන්න පුළුවන්. B සංකේතත් මධ්‍යස්ථව හොඳයි. D සංකේත තියෙනව නේද? බලන්නවත් එපා. D සංකේතය බලන්නවත් එපා. තමන්ට පිස්සු වැඩි. තේරෙනවද? D3 සංකේතේ ඒ කියන්නේ වැඩක්ම නෑ. ඒ කියන්නේ අද සල්ලි දෙමුත් හෙට නෑ. අද සල්ලි දාලා හෙට ඉල්ලුවොත් හෙට සල්ලි නැති තත්ත්වයක්. හරි ලේසියි දැන්. අපිට කාගෙවත් අහන්න දෙයක් නෑ. මේක හොඳ මේක නිර්මාණය කළේ මූඩි කියන ඇමරිකන් ජාතික ඉංජිනේරුවා. ඒ කියන්නේ රේල්වේ ලයින් ඉදි කරගෙන යද්දි තේරුණාද? ඒගොල්ලන්ට ණය සපයන ආයතනවල මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව තක්සේරු කරන්න තමයි මේක පදනම තියෙන්නේ. ඒක එයා විසින් හොයාගත්තට පස්සේ තවත් විද්‍යාඥයෝ සහ ඉංජිනේරු එකතු වෙලා තමයි මේක විධිමත් ප්‍රමිතියක් කරද්දී මේ තක්සේරු කරන්නේ. දැන් අපි කවුරුත් දන්නේ නැහැ මේ තක්සේරු කරන ක්‍රමය. ඒක ඒගොල්ලෝ අන්තර්ජාතික පේටන්ට් බලපත්‍ර වගේ මේගොල්ලන්ට විතරක් උරුම වෙච්ච ක්‍රමවේදයක්. හැබැයි ඒක හරියටම හරි. ඒක ඔප්පු කරලා තියෙනවා. ඒගොල්ලෝ දීපු මේ ඒ සංකේතයේ බැංකුව කවදාකවත් බංකොලොත් වෙලා නැහැ. තැන්පත් වගකීම් ආපසු නොගව පැහැරහැරලා නැහැ. නමුත් දී සංකේත තියෙන ඕනතරම් පැහැරහැරලා තියෙනවා. ඒ නිසා ලෝකෙම අද මේක පිළිගන්නවා. පැහැදිලිනේ? එහෙනම් මේකෙන් කරන්නේ ඒකයි මූල්‍ය ආයතන වලට මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව කෙතරම්ද කියලා ලෝකයට ප්‍රදර්ශනය කරන්න විද්‍යාත්මකව තක්සේරු කරලා සංකේත පිරිනැමීම මේ කරන්නේ. එහෙනම් මේකෙත් කියන්නේ ෆිච් රේටින් A+ කියන්නේ මූල්‍ය ආයතනයේ ශ්‍රේණිගත කර ඇති සංකේතය. එහෙම නැත්නම් ඇයි මේකට ෆිච් ගත්තේ? ෆිච් ගත්තේ ෆිච් රේටින් ලංකා සමාගම කරපු නිසා. A+ දැම්මේයි ඉතා හොඳින් මූල්‍ය වගකීම් දරන්න පුළුවන් බව. ඒක උගොල්ලන් මෙහෙම ලියන්නත් පුළුවන්. තේරුණාද? ඕක අපිට මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද? මෙහෙම ලියන්න පුළුවන්. Fitch ratings ලංකා සමාගම ලබා දී ඇති ණය කියලා කියන්නේ ණය ශ්‍රේණිගත සංකේතය. එහෙම ලියුවත් හරි. හරියටම හරි මෙහෙම ලියුවා. ෆිච් රේටින් ලංකා සමාගම ලබා දී ඇති ණය ශ්‍රේණිගත සංකේතය. නැත්නම් මූල්‍ය ආයතනයේ ශ්‍රේණිගත කර ඇති සංකේතය. තමයි මේකේ පළවෙනි එක. දෙවෙනි එක බලපල්ලා අපි කරන් තේරෙනවනේ. මොකද්ද?
මහ බැංකුවේ ලියාපදිංචි කර බැංකු ව්‍යාපාර කිරීමට අවසර ලැබී ඇති බව උච්චාරයි. කරුණු දෙකට ලකුණු එක ගානේ නෙවෙයි කීයද දෙක ගානේ. මොකද වැඩේ පුංචි වුණාට මේක අර්ථය ගැඹුරුයි. අර්ථ ගැඹුරුයිනේ. ගොඩක් අය මේක ලියන්නේ මේ රේටින්ග්ස් කියන දන්නේ නැහැ. නෙවෙයි ඒක හොඳ නැහැ කියන්නේ ටීචර්ස්ලත් මේ උගන්වන්නේ මග හරිනවා. තේරුණාද? ඒ නිසා මේ ඒක දන්න නිසා තමයි මේ ප්‍රශ්නේ පුංචි. නමුත් මේකේ හරය ගැඹුරුයි. ඒ නිසා තමයි ඒ ගැඹුරට සාධාරණයක් ඉෂ්ට කරමින් ලකුණු 4ක්ම දීලා තියෙන්නේ. මේව මං කියන්නේ දැන් මම ඔබ වුණා නම් දරුවනේ මම ස්කෝර් කරන්නේ මේවෙන් තමයි. මම මේවා අනිවාර්යෙන් වෙන මොන ප්‍රශ්න අතපසුන මේවට ලියනවා. මොකද මේ ලකුණු කුට්ටියම පොඩි ගානක් ලකුණු 4ක්නේ. දැන් මේ වගේ ඔබට දන්න මේ වගේ ප්‍රශ්න දාන්න මේ මාතෘකාවක් නෙවෙයි. වෙන විශේෂ අංකවල වලින් මෙවැනි ප්‍රශ්න දාන්න කෙටියා නිශ්චිත වලට ලකුණු දෙකයි හම්බ වෙන්නේ. මේක ලකුණු 4ක්නේ. තේරෙනවද? මේවා අනිවාර්යෙන්ම Taman දැහ ගන්න ඕන. ඒ වගේ අර උත්තරවල ගැඹුර ලකුණු වල බර ඒවටත් අපි දෙන්න ඕනේ අවධානය. ඒවටත් අපිත් බර තැබීමක් කරන්න ඕනේ. අපි වැඩිපුර මහන්සි වෙලා ලියලා කොහොම හරි මේ 4ම ගන්න උත්සාහ කරමු. මොකද 4ක්නේ මහන්සි වුණොත්. ලකුණු භාගයක් නෙවෙයි එකක් නේද? සමහර වෙලාව එකයිනේ. සමහර වෙලාව දෙකයි. මේක 4ක්. පැහැදිලි නේද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේක 2014 විභාග ප්‍රශ්න පත්‍රය යොමු වෙච්ච තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 5 අයන්න. තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 5 අයන්න. තම පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා වාණිජ බැංකු විවිධ කාර්යයන්හි නියුක්ත වේ. තමන්ගේ ඉලක්ක ළඟා කරගන්න වාණිජ බැංකු විවිධ කාර්යයන් කරනවා. 1. වාණිජ බැංකු තම අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නා ප්‍රධාන කාර්යයන් සඳහන් කරන්න. ලේසි ප්‍රශ්නයක් ඒකයි. වාණිජ බැංකු තමන්ගේ අරමුණු කියන මොනවද? උපරිම ලාභ ලබා ගැනීම. වැඩිම ගනුදෙනු කරන සංඛ්‍යාවක් දිනා ගැනීම. බැංකු ශ්‍රේෂ්ඨයේ ප්‍රමුඛයෙක් බවට පත්වීම. තේරුණාද? ඒ වගේම ඉහළ ද්‍රවශීලතාවක් පවත්වාගෙන යාම. ඒ වගේම බැංකු කර්මාන්තය තුල ඉහළ කීර්ති නාමයක් අත් කර ගැනීම. ඊළඟට ගනුදෙනු කරන විශාල සංඛ්‍යාවකගේ දීර්ඝ කාලීන විශ්වාසය දිනා ගැනීම. ඔය වගේ තියෙන අරමුණු පෙරහැර මේව ළඟා කරගන්න මොනවද කරන්නේ? මේ තියෙන උත්තරේ. පළවෙනි එක තමයි තැන්පත් බාර ගැනීම. ඒගොල්ලන්ගේ ඉලක්ක වලට යන්න බෑනේ. තැන්පතු පොත් ඒගොල්ලෝ කියන අපිට තැන්පතු පොත් ගන්න බෑ. අපිට ඕගොල්ලන්ගේ සල්ලි බාරගෙන අවදානම් දරන්න බෑ. කියන්න බෑනේ. බාර ගන්නවා. ණය පාසුකම් සලසනවා. අපිට බොල් ණය අවදානම් තියෙනවා. ණය දුන්නේ නැත්නම් අපි බංකොලොත් වෙනවා. ඒ නිසා ණය දෙන්න බෑ. කිව්වොත් මොකද ලාභ නැහැ. ලාභ ලැබෙන්නේ නැහනේ. ඒගොල්ලන්ට බැංකු කර්මාන්ත ලෝකේ ප්‍රමුඛයෙක් වෙන්න බෑනේ, නායකයෙක් වෙන්න බෑනේ. ණය දෙන්න වෙනවා. ආයෝජන සේවා. ඒගොල්ලෝ විවිධ මාර්ගවල ධනය ආයෝජනය කරලා ලාභ අරමුණු සාක්ෂාත් කරගන්න ඕනේ. නියෝජිත සේවා විශේෂයෙන්ම තමන්ගේ ගනුදෙනු කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් නිත්‍ය නියෝග යටතේ යම් ගෙවීම් කිරීම, තමන්ගේ ගිණුමට ලැබිය යුතු ආදායම් මාර්ගය ක්‍රැස් කර දීම වැනි සේවා. මේ හතර විතර නෙමෙයි ස්කීම් එකේ තිබුණා. මේක තමයි උකස් සේවාව, පොල්මක්කාර සේවාවනේ. මිය ගියාගේ දේපල උරුමක් කරන වෙනුවෙන් කළමනාකරණය කරන්නේ. ඒ තේරෙනවා. විදේශ අනික ප්‍රධාන එක මේක ලියන්න ඕනේ ස්කීම් එක නැතුණාට. මොකද විදේශ වෙළඳාම්. විදේශ වෙළඳාම්. විදේශ වෙළඳාම සාර්ථක කර ගැනීමට සහාය වීම. අපි කියන එක සහයෝගයක්. සහාය වීම. හරිම වැදගත්නේ. මෙන්න මේ වගේ සේවා සපයනකොට තමයි බැංකුවල අරමුණු ළඟා වෙන්නේ. කරුණු දෙකට ලකුණු භාගයකින් ලකුණු එකක් දීලා තියෙනවා. දෙවෙනි එක. ව්‍යාපාර සංවර්ධනය සඳහා මූල්‍ය ආයතන කෙසේ දායක වන්නේදයි කෙටින් පැහැදිලි කරන්න. ව්‍යාපාර සංවර්ධනය සඳහා මූල්‍ය ආයතන කෙසේ දායක වන්නේදයි කෙටින් පැහැදිලි කරන්න. තේරුණානේ? ව්‍යාපාර සංවර්ධනය සඳහා මූල්‍ය ආයතන කෙසේ දායක වන්නේද කෙටින්. ඒ කියන්නේ දැන් මේ කියන්නේ නිකන් සේවා නෙවෙයි. මූල්‍ය ආයතන මගින් ලබා දෙන සේවා නිසා ඒ සේවා අනිවාර්යයෙන්ම ව්‍යාපාරවල සංවර්ධනයේ ඍජුව සහයෝගයක් දක්වනවා. අන්න ඒ සේවා ටික බලමු මොනවද කියලා අපේක්ෂා කරන්නේ. කෙටි කාලීන දිගු කාලීන අරමුදල් සපයනවා. ව්‍යාපාරිකයන්ට සමහර තමන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගන්න කෙටි කාල මූල්‍ය අවශ්‍යතා ඇති වෙනවා. ස්ථාවරවත්කම් අත්පත් කරගන්න, ඒවා පුළුල් කරන්න, නවීකරණය කරන්න දිගු කාල අරමුදල් අවශ්‍ය වෙනවා.
ඒ අවශ්‍යතා බැංකුවලින් සපයනවා. ඒ නිසා ව්‍යාපාර සාර්ථක වෙනවා. ඊළඟට කල්බදු පහසුකම් ලබා දීම. මේ කල්බදු පහසුකම් ලබා දීම තුලින් ව්‍යාපාරිකට මහගු සේවා සලසනවා තමයි. දැන් සමහර ව්‍යාපාරවලට සමහර මූර්තවත්කම් නැත්නම් අපි කියන ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රාග්ධන අයිටම් යන්ත්‍රෝපකරණ වගේ දේවල් දීර්ඝ කාලීනව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒව අවශ්‍ය කෙටි කාලීනව. ඒ කෙටි කාලීනව අවශ්‍යතා සපුර ගන්න පුළුවන් වුණොත් තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. නිදසුනක් වශයෙන් මහනුවර නගරේ මම දන්න මගේ මිත්‍ර ගුරුවරයෙක් දල බැවුමක් සහිත පාරක් යන දින කන්දක උපකාරක පන්තියක් ඒ වගේම ජාත්‍යන්තර පාසලක් ඉදි කරනවා. ඒකට බිල්ඩින් මැටීරියල්ස් ගෙනන්න එපා දරුවෝනේ. මට මම නම් 3-4 පාරක් ගියා 4 වෙනි සැරේ මගේ අතින් වහන ලිස්සු මං අදරත් එතන යන්නේ නැහැ. කන්දේ පාමුලට පයින් යනවා ටික. මම දල බැවු තියෙන්නේ. ඉතින් ඒකට වැලි ගඩොල් සිමෙන්ති ගේන්න එපා. ඒ මූලික ද්‍රව්‍ය ගේන්න ඩබල් කරලා ඉල්ලනවා හයර් එක. වෙන තැනකට රුපියල් 5000 නම් මේගොල්ලන් 10000ක් ඉල්ලනවා. ඉතින් මේ සැල ගණන් බලුවා මේ බිල්ඩින් එක හදනකොට අවුරුදු 2ක් විතර ගියා හදන්න. දෙක අවසන් වෙද්දි ලොකු ඒ කියන්නේ බිල්ඩින් එක හදනවා වගේ මුදලක් යනවා ට්‍රාන්ස්පෝර්ට් වලට. මොකද කරේ? මේගොල්ලෝ ගත්ත කල්බදු සමාගමකින් මේ ටිපර් දෙකක් කල්බදු ක්‍රමයට. තේරෙනවද? මාස 3කට ගන්නවා 5කට ඔහොම ඉවරනකම ඒතව කරේ. එතකොට කල්බදු සමාගමෙන් ගන්නවා මේගොල්ලොම ඩ්‍රයිවර්ස්ලා දාලා බිල්ඩින් මැටීරියල්ස් කන්ද මුදුලට ගන්නවා පොදු මුදුල කරනවා. ඒක ලාභයි ළමයි. දැන් ඇත්තටම ඒ ටිපර් දෙක සල්ලි වලට ගත්තන සමහරට රුපියල් කෝටියකට වැඩි යනවා. දැන් එච්චර ගියේ නැහැ. ඒකෙන් භාගයක්වත් ගියේ නැහැ. වැඩෙත් කෙරුණා. ඒ වගේ දැන් බලන්නේ ආයතනේ සාර්ථක වුණා නිසානේ. දැන් මේ ප්‍රවාහන වේදම නිසා ණය වෙලා මේ වගේ කාලයක ඒගොල්ලන්ගේ අධ්‍යාපන ආයතන වහන්න උනාම බංකොලොත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මිලාදික ප්‍රාග්ධන අයිතම කල්බදු ක්‍රමයට ලබා දීමෙන් ව්‍යාපාර කටයුතු පහසුවෙන් අඩු පිරිවැයකින් සාර්ථකත්වයේ කරගෙන යන බැංකු දායක වෙනවා. ඊළඟට රජයේ මූල්‍ය සම්පාදනයේ දායක වීම. රජයටත් මූල්‍ය සම්පාදනය කරලා දෙනවා. මොකද රජයත් ඒ මූල්‍ය සම්පාදනය කරගෙන රාජ්‍ය ව්‍යාපාර සංවිධාන වගේ එක එක ව්‍යාපෘති බිහි කරනවා. ඒකත් හේතු වෙනවා රජයේ ව්‍යාපාරවල සංවර්ධනයට. ඒ නිසා රජයේ සුරකුම්පත් මිලදී ගැනීමෙන් රජයට ණය සැපීලා එනම් රජයේ ව්‍යාපාර දියුණු කරන්න මූල්‍ය අතර දායක වෙනවා. ඊළඟට තැන්පතු බාර ගැනීම. පැහැදිලිනේ. ව්‍යාපාරිකයෝ එකවර අතිරික්ත ලාභ බිලියන ගණන් උපයනවා. ඒ ලාභ ඵලදායි ආයෝජනයක යොදවන කම්වත් මාසයකට මාස 3කට අවුරුද්දකට ස්ථාවර තැන්පත් වශයෙන් තියන්න වෙනවා. එහෙම නැතුනොත් ඒ සල්ලි නාස්ති වෙනවා, සොරකම් කරනවා. අන්න ඒ උදව්ව මූල්‍ය අතර මගින් කරනවා. කුලී පිට ගන්නවා. මේගොල්ලන්ට සමහර මැෂින් වර්ග යන්ත්‍රෝපකරණ වර්ග ගන්න වෙනවා. ඒක කල්බදු ක්‍රමයට ගන්න බෑ. Tamanටම තියා ගන්න ඕන. හරිද? එකවර මුදල් හිර කරන්න බෑ. හිර කරොත් සාමාන්‍ය භාණ්ඩ නිෂ්පාදන කටයුතු වලට සේවා සැපීමට කාරක ප්‍රාග්ධන නැති වෙනවා. එහෙමනම් ඒවා හයර් පර්චේසින් කරනවා. බැංකු ආයතන කුලී පිට ගැනුම් පහසුකම් සපයනවා. හයර් පර්චේසින් ෆැසිලිටි එක. ඒ කියන්නේ බැංකු ආයතනයේ මේ යන්ත්‍රය අලෙවිකරුවට මුළු මුදල ගෙවලා අපෙන් පළමුව ගන්නවා මුල් මුදලක් 25ක් ගන්නවා. ලක්ෂයක් නම් 25000ක් ගන්නවා. ඊටු 75000ට අවුරුදු 3කින් නම් ගෙවන්නේ 3ක පොලි එකතු කරලා වාරික 30න් බෙදලා මාස 7යි කරගන්නවා. ලොකු chance එකක් ඒක. දේපල වෙළඳාම් කටයුතු. ඉඩම් ගොඩනැගිලි වගේ දේවල් මොකද කරන්නේ? සංවර්ධනය කරලා බිම් සකස් කරලා අලෙවි කිරීම කරනවා. ඊට පස්සේ උපදේශන සේවා ලබා දෙනවා. වැදගත්මයි. ව්‍යාපාරිකයින්ට අවශ්‍ය උපදේශ ව්‍යාපාරිකයෙකුට යම් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි. හැබැයි ඒ නිෂ්පාදනය අලෙවි කර ගැනීමට අවශ්‍ය අලෙවි කරන ඥානය නැහැ. අලෙවි කරන උපාය මාර්ග පිළිබඳ අවබෝධය නැහැ. වෙළඳපොළ හඳුනා ගැනීමේ දක්ෂතාවය නැහැ. එවැනි දක්ෂතා පූර්ණ උපදේශකවරු බැංකුවල ඉන්නවා. ඒ උපදේශකයන්ගෙන් අනිවාර්යෙන් මේ නිවැරදි උපදෙස් ලැබෙනවා. ඒ උපදෙස් ඔස්සේ ගමන් කරමින් ව්‍යාපාර ඉක්මනින් සංවර්ධනය කර ගමන් කරනවා. ඊළඟට සාධ්‍ය කරන පහසුකම් සැලසීම. ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ විශාල වශයෙන් ණයට වික්කා. ණයගැතියන්ගෙන් ණය අය වෙන්නේ. ආර්ථික අවපාත ඇවිල්ලා. වසංගත රෝග ව්‍යාප්තර ලෝකෙම ආර්ථිකයන් කඩාගෙන වැටිලා. අමුද්‍රව්‍ය නැහැ. භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඒක යම්
මූලික අමුද්‍රව්‍ය හිඟයක් තියෙන නිසා බහන්න හදන්න විදියක් නැහැ. ඒ නිසා ණය ගැතියන්ගෙන් ණය ලැබෙන්නේ නැහැ. මොකද කරන්නේ? සාධ්‍ය සමාගම් තියෙන සාධ්‍ය කරන ආයතන නැත්තම් තව නමක් අපි බැංකු පාඩුවේ කිව්ව මොකක්ද? මාජිනල් සප්ලයර්ස්ලා ආන්තික සැපයුම් කරවන. ඒ සාධ්‍ය ආයතනයවත් ආන්තික සැපයුම්කාර ආයතන වලට අපි මේ අවනඩු ලබා දෙනවා. ඒගොල්ලෝ ණය ගැතියගෙන් ලැබිය යුතු මුදල අපට එකවර ගෙවනවා. අපට ලැබිය යුතු මුදල ගෙවනවා වට්ටමකට යටත්. ඒගොල්ලෝ ඩිස්කවුන්ට් එකක් ගන්නවා ඒගොල්ලන්ගේ කැපවීම වෙනුවෙන්. කරලා ඒගොල්ලෝ ණය ගැතියගෙන් එක්ක ගිවිසුම් ගහගෙන සමහරට ණය මුදල රීෂෙඩියුල් කරලා අපිට ඒගොල්ලෝ මාසෙකට ලක්ෂ 50ක් ගෙවන්න ඕනේ. බැංකුව ලක්ෂ 20කට වගේ වස්ස ගන්නවා. 20 ගානේ දිගගොල්ලෝ 30 ගානේ කරගන්නවා. ප්‍රශ්නේ නැති ඒගොල්ලෝ බොල් ණය කරත් අපේ ප්‍රශ්නේ එක බැංකුව බලාගන්නේ. ඉතින් අපි නිදහස්නේ. අපි නිදහස්. අපට ලැබෙ යුතු ණය පොඩ්ඩක් අඩුවෙන් ලැබුණා. අපේ ද්‍රවශීලතාව ගැඩ නැතු වුණා. අපේ ව්‍යාපාරයේ සංවර්ධන මාවතේ ගමන් කරනවා. අන්න මූල්‍ය අතර ලබා දෙන ලොකු සහයෝගයක්. ඊළඟට උගස් කටයුතු කිරීම. ව්‍යාපාරිකයන්ටත් හිටපු ගමන් තමන්ගේ බුල්ඩෝසරේ වෙන්න පුළුවන්. ග්‍රැන්ටි ක්‍රේන් එකක් වෙන්න පුළුවන්. ග්‍රැන්ටි දොබකරයක් වෙන්න පුළුවන්. විහිකල් එකක් වෙන්න පුළුවන්. සමහරට උකස් කරන්න වෙනවා. ඒ උකස් පාසුකම් බැංකුව සපයනවා. දැන් මේ දීපල උකස් කිරීම අපිට නුහුරුයි. නමුත් ලංකාවේ වෙනවා. නමුත් ඉන්දියාව වගේ රටක හරිය ජනප්‍රියයි. ඔයාලා කෙදිනකෝ ඉන්දියාවේ සංචාරක කරද්දි බලන්න ඉන්දියා සමහර බැංකු පීලා තිල්ල දරුනේ අක්කර 2ක විතර ලොකු අපසරියක. දැන් අපේ රටේ ඔයගොල්ලෝ දැකලා තියෙන අක්කර 2-3ක ඊඩමක බැංකුවක් තියෙන කොහෙද දැකලා තියෙනවද? මහා බැංකුවක් නැහැ. ඉන්දියා බැංකුවල අක්කර 2-3ක භූමියක. විශාල රතගාල් තියෙනවා. විශාල ගබඩා පහසුකම් තියෙන හොඳින් ආවරණය කරපු ගොඩනැගිලි. ඒ මොකද? දීපල, වාහන, යන්ත්‍ර, මොටරසයිකල් මං හිතන්නේ තියෙන දහස් ගාණක් උකස් කරනවා. බැංකු ගන්නවා. අර ගමේ උකස් කරුව ගන්නවා වගේ තේරෙනවද? ඉතින් ඒකත් සේවයක්. එහෙම කරලා Tamante එක වාහනයක් උකස් කරලා ඒක වාහනේ භාවිතා කරන්න බෑ. මැෂින් එක භාවිතා කරන්න බෑ ඊට පස්සේ. තේරෙනවද? මොකද ඒක බැංකුවට ගියා. නමුත් ඒකෙන් ලැබෙන මුදලින් Taman නැගිටින ව්‍යාපාර සංවර්ධනය වෙනවා. ඊළඟට රක්ෂණ කටයුතු වල නියැලීම. රක්ෂණ ව්‍යාපාර සේවාවත් මේගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. මේ මගින් ව්‍යාපාරවල සංවර්ධනයට ලොකු අනුබලයක් ලබා දෙනවා. කරුණු දෙකකට ලකුණු භාගයකින් ලකුණු එකක් දීලා තියෙනවා. හොඳයි දරුවනේ අපි අද මේ පාඩම් පරිච්ඡේදය තුලින් කතා කරේ 7 වන පාඩම් ඒකකට අදාළව 5 වන පරිච්ඡේදයේ වටිනාම එක කියලා මම ආරම්භයේදීම කිව්වා මොකද්ද බැංකුව පාඩමේ ප්‍රශ්න උල්පත බැංකු පාඩමේ ප්‍රශ්න උල්පතයි වාණිජ්‍ය බැංකුවල සේවාවන් වලින් තමයි උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ BS පේපර් එකේ වැඩිපුරම ප්‍රශ්න අහන්නේ. අපි දැන් මේ කතා කරමින් ඉන්නේ එවැනි ප්‍රශ්න මාලාවක්. අපි ඉදිරි පරිච්ඡේදයනුත් මේ වගේම ව්‍යුහගත ප්‍රශ්න මාලාවක් සාකච්ඡා කරනවා. මේ වගේම පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ඒ පිළිතුරු පත් අගයන ආකාරය සහ ලකුණු ලබා දීමේ පිළිවෙල විස්තර කරමු.